එතකොට ඔයාලගේ දෙවෙනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ එක තමයි ඔයාලගේ අපි එක සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මෙන්න මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ වඩා මම ඔයාලට පුංචි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පෙරද වගේම වීඩියෝ එකකින් සාකච්ඡා කරනවා. අපි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සහ රචනා ප්‍රශ්න පත්‍රය ගැන තමයි වැඩිපුර අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. දවසේ මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී ඔබට මේ ප්‍රශ්න පත්‍රය හම්බ වෙන්නේ නැති සහ ඔබ මේ ප්‍රශ්න පත්‍රය කරන්නට උත්සාහයක් දරන්න නැති කියලා මම හිතනවා. හරි කීප පුළුවන් විතර කරන්න නැති කියලා හිතනවා. මොකද මේක මේ ගිය අවුරුද්දේ තිබිච්ච ප්‍රශ්න පත්‍රයක්. කියන්නේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් 2020 විභාගයේදී ලැබුණු ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්. හරි අපි මේකේ ව්‍යුහගත ප්‍රශ්න අංක 2කින් පටන් ගමු වැඩි. අපි ව්‍යුහගත ප්‍රශ්න අංක 2කින් තමයි මේ කරන්න පටන් ගන්න දරුවනේ. මෙන්න මේ නේද? දෙවෙනි ප්‍රශ්නේ අපිට පේනවා ආහාර ජීර්ණ පද්ධතියෙන් දීලා තියෙන ප්‍රශ්නයක් තමයි දීලා තියෙන්නේ. හරි. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඔයාලට ලැබෙන තියෙන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ පුතේ. බලමු අපි මේ ප්‍රශ්නය කරන්නේ කොහොමද කියලා. බලමු කොහොමද මේ ප්‍රශ්නය සිදු කරන්නේ කියලා. right. ආහාර ජීර්ණය ප්‍රධාන වශයෙන්ම සිදුවනුයේ ශුද්ධාන්ත්‍රයේදී අග්න්‍යාශික එන්සයිම් හා ආන්ත්‍රික එන්සයිම් වල සහභාගී වීමනි. අග්න්‍යාශික විෂ හා ආන්ත්‍රික විෂ සම්බන්ධයෙන් පහත වගුව සම්පූර්ණ කරන්න කියලා කියනවා පුතා. ඔන්න ශ්‍රාවය වන ඉන්ද්‍රිය අග්න්‍යාශය අග්න්‍යාශයෙන් සාමාන්‍යයෙන් ශ්‍රාවය වන එන්සයිම් වර්ගයක් ගැන තමයි අහන්නේ මුලින්ම. ඒකින් ශ්‍රාවය වන ඒ එන්සයිම වර්ගය ගත්තාම ඒකේ ඒක උපස්තරය වෙන්නේ ලිපිඩලු. ලිපිඩ මත ක්‍රියා කරන එන්සයිමයක් ලිපිඩ මත ක්‍රියා කරන එන්සයිම් මොකද්ද පුතේ? එහෙනම් ලිපිඩ මත ක්‍රියා කරන්නේ මොකද්ද? ලයිපේස් කියන එන්සයිම් එක තමයි නේද? ගැටලුවක් තියෙනවා නම් අහන්න ඕනේ. හරි. ලයිපේස් තමයි ක්‍රියාත්මක වෙන්නේ ලිපිඩ මත ක්‍රියාත්මක කරන එන්සයිම් එක. right. අනේ තමයි අග්න්‍යාශික විෂය ගැන මතක තියාගන්න මම ඔබට ක්‍රමයක් කියලා දුන්නානේ. LAT lat කියලා මතකද දන්නේ? ලයිපේස් ඇමයිලේස් ට්‍රිප්සින් කියලා. right. ඉතින් ඔතනදී වෙන්න මේ ලයිපේස් ගැන තමයි යාලා අහලා තියෙන්නේ. ඊළඟට සෑදෙන ඵල ලිපිඩ කරනහම මොකද්ද වෙන්නේ? මේද අම්ල ධන ග්ලිසරෝල් හැදෙනවා. හරි. මේද අම්ල හැදෙනවා පුතේ. මේද අම්ලයි ඊට අමතරව මොනවාද? ග්ලිසරෝල් හැදෙනවා. right. ග්ලිසරෝල් නැත්නම් ග්ලිසරෝල් කියලා කියනවා. right. ග්ලිසරෝල් හැදෙනවා. right. මොකම තමයි ඕක මේ ඊට පස්සේ ශුද්ධාන්තය ගත්තාම ඒකෙත් ආන්ත්‍රික විෂය තමයි හරි නිකුත් වෙන්නේ. ඒක මතක තියාගන්න මම ඔබට කෙටි ක්‍රමයක් කියලා දුන්නා SLMP කියලා නේද? ශ්‍රී ලංකා මිලිටරි පොලිස් කියලා ක්‍රමයක් කියලා දුන්නා මේ පාඩම කරනකොට. හරි කොහොම හරි ඒකේ තියෙන පෙප්ටිඩේස් කියන එන්සයිම් එන මේ P කියන එක ගැන කතා කරන්නේ. පෙප්ටිඩේස් කියන එක ක්‍රියාත්මක වෙන්නේ පොලිපෙප්ටයිඩ් මත. හරි. පොලිපෙප්ටයිඩ් මත තමයි ක්‍රියාත්මක වෙන්නේ පුතේ. හරි. පොලිපෙප්ටයිඩ්. හරි. මම මෙතනදී මගේ වචනේ හොඳට අහගෙන ඉන්න පොලිපෙප්ටයිඩ් මේ මම ලියනකොට මම ලොකු මේ නැඹුරුවක් දක්වන්නේ නැහැ. ලියලා ලස්සන ලියලා මේවා කරන්න. right. පොලිපෙප්ටයිඩ් මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. සහ ඒක මත ක්‍රියාත්මක වෙලා හැදෙන ඵලය තමයි පුතේ මොනවද? ඇමයිනෝ අම්ල තමයි හැදෙන්නේ. ප්‍රෝටීන වල දැනුම් මේකක වන ඇමයිනෝ අම්ල තමයි දරුවනේ හැදෙන්නේ. හරි. right. ඊට පස්සේ ලිපිඩ තෛලෝදීකරණය ලෙස හඳුන්වන්නේ කුමක්ද කියලා මෙතන අහනවා දරුවනේ.
ලිපිඩ තෛලෝදීකරණය. හරි. ලිපිඩ තෛලෝදීකරණය කියලා කියන්නේ ලිපිඩ බිදිති බවට පත් වෙන එකනේ. ලිපිඩ බිදිති බවට පරිවර්තනය වීම පත්වීම. හරි. ලිපිඩ බිඳිති බවට පත්වීම. හරි. ලිපිඩ බිඳිති බවට පත් වෙන එක තමයි තෛලෝදීකරණය කියලා කියන්නේ. ඒකෙදි තියෙන වාසිය තමයි මේ පෘෂ්ඨ වර්ග බලය වැඩි වෙනවා නේද? හොඳට ලයිපේස් එක ප්‍රතික්‍රියා කිරීම නේද? පෘෂ්ඨ වර්ග බලය වැඩි වීම නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වීම වගේ උත්තරයක් ගත්තා නම් හරි ඒකට. හරි. හරි. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යන්න දරුවනේ. මම ඉක්මනට කරගෙන යන්න බලනවා රයිට්. එතකොට රයිට් B කොටසට අපි යන් ඔහොමම හරි. B කොටසට අපි යන් ඔහොමම දරුවනේ. ශ්වසනය සඳහා අවශ්‍ය වෙන මොකද්ද ඔක්සිජන් වායුව ගැන තමයි පොඩි කතන්දරයක් තියෙන්නේ. බලමු අපි. ඔක්සිජන් අවශ්‍ය වීම හා අවශ්‍ය නොවීම මත ශ්වසනයේ ආකාර දෙකකි. ආනේ කියන්නේ මේ ස්වයං ශ්වසනය සහ නිර්වායු ශ්වසනය ගැන තමයි අහන්නේ. ශ්වසන ප්‍රතික්‍රියාව සඳහා තුලිත සමීකරණය ලියන්න කියලා කියනවා. ඒකෙදි වෙන්නේ දරුවෝ මොකද්ද? C6යි H3යි O6 ධන 6ක් O2 තුලිත වෙන්නත් එපානේ. එතකොට හැදෙනවා පුතා 6ක් CO2 හැදෙනවා ධන 6ක් H2O ධන ඊළඟ එක අනිවාර්යයෙන්ම ලියන්න ඕන මොකද්ද ATP නැත්නම් ශක්තිය කියලා දැම්මත් කමක් නැහැ ATP කියලා දාන්න ඕනේ එහෙම නැත්නම් ශක්තිය කියලාවත් දාන්න ඕනේ ඕක තමයි ලියවෙන්න ඕන අනිවාර්යෙන් මේ ඉලක්කම් මෙන්න මෙතන 6 තියෙන්න ඕන මෙතන 6 තියෙන්න ඕන මෙතන 6 තියෙන්න ඕන මේ වල ප්‍රොපෝසන්ස්ලේෂනේ අනිත් පැත්තනේ හරි ඉතින් මෙන්න මේ විදිහට මේ ප්‍රතික්‍රියාව ලියන්න ඕන තව මේ වල භෞතික අවස්ථා දැම්මත් කමක් නැහැ දරුවනේ C6 H6 O6ට solid වගේ අවස්ථාවක් O2 වලට gas වගේ දැම්මොත් CO2 gas H2O liquid හරි ඒ වගේ භෞතික අවස්ථා දැම්මට කමක් නැහැ සූසන ප්‍රතික්‍රියාව සඳහා තුඩිත රසායනික සමීකරණ ලියන්න කියලා කියනවා. ඔන්න මේ විදිහට ලියලා තියෙන්න ඕන. ජීවීන් විසින් ඔක්සිජන් වායුව රහිතව සිදු කරන ශ්වසනයට කියන නම මොකක්ද කියලා අහනවා. රහිතව කරන ශ්වසනය මොකද පුතේ? නිර්වායු. හරි. නිර්වායු ශ්වසනය කියලා පුතේ මේකට කියන්නේ. නිර්වායු ශ්වසනය කියලා මේකට කියන්නේ. right? හරි. ඔය ටික ඔය ප්‍රශ්න වලට ඔය විදිහට උත්තර ලියපු කට්ටියට hands up එකක් දෙන්න බලන්න පුතේ ටක් ගන්න මට. ඔය ප්‍රශ්නෙට ඔය විදිහට උත්තර ලිව්වා. සර් ඔකට ඔය විදිහටම තමයි මම ලිව්වේ සර්. ඔය ප්‍රශ්න දෙක මගේ හරි කියන කට්ටිය right? ඔව් very good. හරි. එහෙම අනිවාර්යයෙන්ම ඔබත් try කරන්න ඕන මේ විදිහටම හරියටම උත්තර ලියන්න. right? එතකොට තමයි ඒකේ සාර්ථකත්වය ඔබට ගන්න පුළුවන් වෙන්නේ දරුවනේ. නැත්නම් නිකන් මේ ප්‍රශ්න විතරක් බලන් හිටියට මේ වැඩේ කරන්න බෑ. හරි? ඊට පස්සේ අපි මෙන්න මේ CDE කියන කොටස වලට ඉන්න දරුවනේ මේකේ වීඩියෝ එකක් නැවතසරයක් දාන්න බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ මේකට නේද සති view සම්බන්ධ වෙන්න බැරි දරුවෝ ඉන්නවා ඇති කියලා හිතලා තමයි මේ වැඩේ කරන්නේ ඒක ඉතින් මෙහෙම ඒක වාසියකට ගන්න කියන්නේ අයුතු වාසියකට ගන්න හදන්න එපා ඒක හරි එතකොට ඒ විදිහට ඒකට නේද ඔයගේ උත්තර නැවත පාරක් බලන්න. එතකොට ශාක තුල ඔක්සිජන් රහිතව සිදුවන ශ්වසනයට කියනවා ශාක තුල නිර්වායු ශ්වසනයට කියනවා මධ්‍යසාර පැසීම කියලා. ගස්වල වෙන එකට කියනවා දරුවනේ මොකද්ද? මධ්‍යසාර පැසීම කියලා කියනවා. සත්තුන්ගේ වෙන එකට කියනවා මොකද්ද? ලැක්ටික් අම්ල පැසීම කියලා. හොඳේ. හරි ඒ වචන සමීකරණයකින් දක්වන්න කියලා කියනවා මධ්‍යසාර පැසීමේදී හැදෙන්නේ මේ එතිල් ඇල්කොහොල් තමයි හැදෙන්නේ. ඒකනේ මධ්‍යසාර කියලා කියන්නේ. හරි C2
එච්චර මේ වචන සමීකරණයකින් දක්වන්නේ කියන්නේ. එතකොට ඒකෙදි ග්ලූකෝස් හරි වචන ලියන්න ඕනේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. සංකේත දාන්න ඕනේ නැහැ. හරි. ග්ලූකෝස් කෙලින්ම ආයේ මේ නිර්වායු ඔක්සිජන් නැතුව තමයි කෙලින්ම මධ්‍යසාර බවට පත් වෙන්නේ. හරි. මේ මධ්‍යසාර වලට එතිල් මධ්‍යසාර කියලා කියනවා දරුවනේ. හරි. එතිල් මධ්‍යසාර කියලා කියන මධ්‍යසාර දාන කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඉතින් කොහොමත් හරි. ඔන්න එතකොට මොකද්ද මේ ප්‍රතික්‍රියාව පුතේ? ග්ලූකෝස් මධ්‍යසාර සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙන එක තමයි මේකෙදි වෙන්නේ. මධ්‍යසාර කියලා කියන්නේ අතරමැද කාබන් දෙකක ඵලයක්. හරි. ඒ වගේ ඒවා දෙකක් හැදෙනවා. හරි. එතකොට මේකට ඔක්සිජන් නැතුවයි මේ වැඩේ වෙන්නේ. එතකොට මේ පැත්තේ ග්ලූකෝස් විතරමයි ඉන්නේ දරුවනේ. සතුන් තුළ ඔක්සිජන් රහිතව සිදුවන ශ්වසනයේදී නිපදවන්නේ කුමක්ද කියලා අහනවා. ඒකෙදි ලැක්ටික් අම්ල පැසීම කියලායි අපි කියන්නේ. ඒකෙදි හදන්නේ පුතේ මොනවද? ලැක්ටික් අම්ලය තමයි හදන්නේ. ලැක්ටික් අම්ලය තමයි හදන්නේ. පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මෙන්න මේ විදිහට මේක ලියපු කට්ටියටක් ගාලා ලැක්ටික් අම්ලය දැන් මම මෙතනදී අකුරු ලස්සන ලියන්නේ මම මෙතනදී උත්තරේ පැහැදිලි කරමින් ඔබට ලියන්න ඕන දේ අදාළ තැනදී කියලා දෙනවා. හරි. මේ වචන මේ විදිහට මොණිය මේ වචන මේ විදිහට මොන දරුවනේ. හරි. right. අපි එහෙනම් යම් C කොටස ගැන කතා කරන්නට. හරි. වසා කේස් එක ගැන තමයි තියෙන්නේ. වසා කේස්. අපි මේවා ගැන කතා කරලා දෙනවා විස්තරාත්මකව දරුවනේ. මම හිතන්නේ ඔබට මේවා හොඳට මතක තියෙන්න ඕන. අපි ලස්සනට කතා කරා මේවා right. right. අපි බලමු ඒකට උත්තරයක් දාගන්න. හරි. උදර සංසරණ පද්ධතිය හා සමීපව ක්‍රියා කරන තවත් පරිවහන පද්ධතියක් වන්නේ වසාපත්තිය. ඊ දල සටහනක් පහළ දැක්වේ. හරි. පහත රූපයේ දැක්වේ කියලා තියෙනවා. හරි. ඊට පස්සේ බලමු අපි ඒකේ තියෙන ප්‍රශ්න ටික. ශරීරයේ දිවෙන සිදුවීම වසා වාහිනී එකතු වී ප්‍රධාන වසා වාහිනී දෙකක් සෑදේ. හරිද? මොකක්ද කියන බලන්න ඒකේ උත්තර දෙක. කියන්න බලන්න ඒකට උත්තර දෙක මට්ටක් ගාලා ප්‍රධාන උත්තර දෙකයි තියෙන්නේ. හරි. මොනවද උත්තර දෙක? ලියපු කෙනෙක් කියන්න බලන්න. කීම තියෙදි පුතේ මේවා. කොහොම මොනවද උත්තර දෙක? අඩුම තරමේ මට මැසේජ් එකක් හරි දාන්න chat එකේ මැසේජ් එකක් හරි මොකද්ද දෙක කියලා. කොහොමද ඔයාලගේ සහභාගීත්වයෙන් මට ඕනේ දැන් මම ඔය ප්‍රශ්නයක් දෙකක් අමතරව නියම් හැම එකටම අහන්නේ නැහැ. අමතරව කීපයක් අහනවා. ඒතකොට ඒක ලියන්න ටක් ගාලා ලියලා හරි උත්තරයක් කියවන්න මට්ටක් ගන්න. මේකේ මැසේජ් එකක් දාන්න chat එකේ ටක් ගාලා. දකුණු වසා ප්‍රණාලය තියෙනවනේ. තව මොනවද නේද? මොනවද තියෙන දෙක? උදාහරණ බලන්නක් ගාලා. කෝකෝ ඔයාලා ඒකට උත්තර දානකම් මම ඉස්සරහට යන්නේ නැහැ. කවුරු හරි ලියපු එක්කෙනෙක් දාන්න දෙකක්. අඩුම තරමේ දැන් මම ටක් ගාලා නෝට් එක බලලා දාන්න. කෝකෝ මට උත්තරේ එනකම් මම දාන්නේ නැහැ ඉස්සරහට යන්නේ නැහැ. උරස් ප්‍රණාලය very good. උරස් ප්‍රණාලයයි දකුණු වසා ප්‍රණාලයයි very good right. උරස් ප්‍රණාලයයි දකුණු වසා ප්‍රණාලයයි ඔය දෙක තියෙන ඔය දෙක කෙලින්ම මේ වසා වාහිනී දෙක ප්‍රධාන වසා වාහිනී දෙක අපේ ඇඟේ තියෙන දරුවනේ. ඉතින් ඔය දෙකෙන් තමයි අපේ ඇඟේ සියලු දේවල් වසා පද්ධතිය වල ටික වෙන්නේ. හරි. එතකොට මේකෙදී රුධිර කේශ නාලිකා බිත්ති හරහා පටක අතරට ගමන් කරන රුධිරයේ රුධිර ප්ලාස්මේ කොටසක් පටක තරලය ලෙස හැඳින්වේ. හරිද? මෙම පටක තරලයේ අඩංගු නොවන හරි රුධිරයේ අඩංගු වන ද්‍රව්‍ය දෙකක් ලියන්න කියලා කියනවා. එතකොට පටක තරලය කියන්නේ ලීක් වෙන්නේ නැති රුධිරයේ විතරක්ම තියෙන දේවල් දෙකක් තමයි අහන්නේ. පටක තරලයේ කවදාවත් රතු පාට වෙන්නේ නැහනේ.
ඒ කියන්නේ රතු රුධිර සෛල අඩංගු වෙන්නේ නැහැ ඒකනේ. එන එකක් තමයි මොකද්ද? රතු රුධිරාණු. රතු රුධිරාණු දිනවා. තව මොනවාද පුතේ? පටක තරලයට යන්නේ නැතුව හරි. පටක තරලයට යන්නේ නැතුව හරි. රුධිරේ විතරක් තියෙන ලීක් වෙන්නේ නැතිව මොනවාද? ඉතුරු එක ඔබ හොයා ගන්නකො හරි. ඔබ හොයා ගන්න. හරි. ඔයාටත් දෙන්න වැඩ දෙකක් දෙන්න එපා. හරි. එතකොට වසා පද්ධතියේ ප්‍රධාන කෘත්‍යයක් සඳහන් කරන්න. මොකද්ද ප්‍රධාන කෘත්‍යය? ශරීරයේ නේද? වසා පද්ධතියේ ප්‍රධාන කෘත්‍යය තමයි ශරීරයේ විෂ බීජ වලින් නේද? ආගන්තුක ද්‍රව්‍ය වලින් ශරීරයේ නේද? අභ්‍යන්තරය ආරක්ෂා කිරීම, අභ්‍යන්තර පරිසරයේ නියත තත්ත්වයක පවත්වාගෙන යාමට දායක වීම. හරි. ඒ වගේ උත්තර කීපයක් ඔබට ලියාගෙන යත හැකි ඒකට. හරි. ඒ විදිහට අපිට ඒක කරගන්න පුළුවන්. හරි. right. ඊට පස්සේ එතනින් ඒ වසා කේස් එකත් ඉවරටම ඉවරයි. right. අපි ඊට පස්සේ දරුමුණේ යන් තුන්වෙනි ප්‍රශ්නය ගැන කතා කරන්නට. හරි. A සිට H දක්වා මෙන්න මේ ආවර්තිතා වගුව කියන්නේ රසායන විද්‍යා ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. හරි. රසායන විද්‍යා ප්‍රශ්නයක් තියෙන්නේ. බලමු අපි ඒකට සාර්ථක උත්තරයක් ලියාගන්න කොහොමද කියලා. මේ රසායන විද්‍යා ප්‍රශ්නය බලමට පේනවා අපිට තියෙන්නේ අයනීකරණ ශක්ති ප්‍රස්ථාරයක් නේද? අයනීකරණ ශක්ති ප්‍රස්ථාරයක් තමයි තියෙන්නේ දරුවනේ. ඒ සිට H දක්වා පිළිවෙලින් ආවර්තතා වගුවේ දෙවන හා තෙවන ආවර්ත වලට අය. ඔන්න බලන්න මේක නෝට් කරගන්න වැදගත් කාරණා ටික right. මොනවාද මේ ආවර්ත දෙක? හරි. පිළිවෙලින් තියෙනවා දෙවන හා තෙවන ආවර්ත වලට අය අනුයාත මූලද්‍රව්‍ය 10ක් තියෙනවා දීලා right. ඒ වාගේ පළවෙනි අයනීකරණ ශක්තිය ඒක තමයි අපිට ඔබන වලගේ සිලබස් එකේ ඔයාලට තියෙන්නේ පළවෙනි අයනීකරණ ශක්තිය විතරයි. හරි. පරමාණු ක්‍රමාංක 5 වේගය දක්වලා ඇත. හරි. මේවා සංකේත සම්මත සංකේත නොවේලු. හරි. ඔහොම තියෙනවා right. හරි. ඊට පස්සේ මෙන්න මේ ප්‍රස්ථාරය දිහා බලද්දී ඔබට පේනවද? උපරිමයටම ගියපෙක් කෙනෙක් ඉන්නවා. මේ උපරිමයටම සාමාන්‍යයෙන් යන්නේ මතක තියාගන්න කීවෙනි කාණ්ඩේ කට්ටියද? 8 වෙනි කාණ්ඩේ කට්ටිය තමයි හයිඩ්‍රජන් හීලියම් මතකද ඔබට? 8 වෙනි කාණ්ඩේ තමයි පුතේ උපරිමට යන්නේ. හරි. අන්න ඒකත් ඔළුවේ තියාගෙන ඔන්න දැන් අපි එහෙනම් පොඩ්ඩක් පැත්තකින් එක පැත්තකින් පොඩ්ඩක් ඔය ආවර්තතාව ගොයේ ටිකක් දේවල් ටිකක් දාගෙන යන්න නේද? එතකොට මම මෙහෙම මෙතන දානවා හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන්. එතන තුලින් තමයි හීලියම් ඉන්නේ. ඊට පස්සේ මෙයාලා කියනවනේ මොකද දෙවන හා තෙවන ආවර්ත කියලා රයිට් නියෝන්. ඊපස්සේ සෝඩියම්, අංගි මගේ නේද දන්නව නේද? ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. ඔහොමනේ මේක යන්නේ දරුවනේ. ඔහොම තමයි මේක යන්නේ. ඔහොම තමයි මේක යන්නේ. එතකොට මෙහෙම යන මෙන්න මේකේ හරි ඔන්න මේ ආවර්තිතාවක් වේ. දැන් මෙයාලා කියනවා මේ ඇවිල්ලා 2 සහ 3 ආවර්ත වල කට්ටියලු. මේකේ මෙයා තමයි පළවෙනි ආවර්තයකට අයිති වෙන්නේ. මේ මෙයාලා දෙවෙනි ආවර්තයට අයිති වෙන්නේ මෙතනින් එහාට කට්ටිය. මෙයාලා තුන්වෙනි ආවර්තයට අයිති වෙන්නේ
මෙයාලා හතරවෙනි ආවර්තයට අයිති වෙන ඔහොම තමයි යන්නේ. එතකොට මෙන්න මෙයා අටවෙනි කාණ්ඩ එක්කෙනෙක්නේ. දැන් කාණ්ඩ ටිකත් ඔබට මතක ඇති. මෙන්න මෙයාලා තමයි අටවෙනි කාණ්ඩේ කට්ටිය. එතකොට මෙයා පිළිවෙලට තියෙනවත් එක කියලා කියනවනේ නේ. පිළිවෙලටත් තියෙන කට්ටියනේ. පිළිවෙලටත් තියෙනවා නම් අනිවාර්යෙන්ම එහෙනම් B දෙවෙනි කාණ්ඩේ මෙන්න මෙයා තමයි B වෙන්න ඕනනේ. මෙයා B නම් මෙයා ඇවිදින් කවුද? A වෙන්න එපා. පිළිවෙලට තියෙනවා නම් නේද? මෙයාට පස්සේ මෙයා එහෙනම් C කවුද? මෙයා C D E F G ඔහොම නෙන්න ඕනේ. ඔහොම තමයි මේක තියෙන්න ඕනේ. හරි. දැන් ඔන්න එතකොට හරි නේද? දැන් එතකොට මෙයා දෙවෙනි ආවර්තය දෙන්නයි තුන්වෙනි ආවර්තේ මේ ටිකයි ඉන්නවනේ. හරි. දැන් අපි ඔන්න මෙයාලා හඳුනාගත්තා. මෙයාලා ඉන්න තැන් ටික හඳුනාගත්තා. A සිට G මූලද්‍රව්‍ය දෙක මූලද්‍රව්‍ය අතරින් ඉහළම පළවෙනි අයනීකරණ ශක්තියක් හා විදුලිතතාවයක් දක්වන මූලද්‍රව්‍ය දෙක කුමක්ද කියලා අහනවා. ඉහළම අයනීකරණ ශක්තියක් තියෙන එක්කනා ඉහළම එක්කනා මෙයානේ. හරි. B. උඩ B කියලා දාන්නයි තියෙනවා. මහ ලොකු දෙයක් ඇයිනේ. විදුලිතතාවය ඉහළම තියෙන්නේ. සාමාන්‍ය අපි දන්නා ෆ්ලෝරීන්ගේ තමයි විදුලිතතාවය ඉහළම නේ. එයාගේ ඉලක්කමෙන් ගත්තොත් 4යි විදුලිතතාවය. 4.0යි. එයා තමයි උපරිම එන එයා ඇවිල්ලා ඒ නේද? ඒනේ. හරි. ඔච්චරයි. හරි. ඔච්චරයි. හරි. ඊට පස්සේ මම මේක තව චුට්ටක් මේ දැන් මේකේ දැන් මෙතන හිස්තන් දෙකක් තියෙනවා. හරි මේ ප්‍රස්ථාරයේ පිළිවෙල මතකද ඔයාලට පුතේ? හරි. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් නේද? මෙහෙම යන්නේ නේ. sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon. මෙහෙමනේ යන්නේ හරි. ඒ කියන්නේ මෙන්න මේ රටාව ඔබට මතකයි නේද? අපි මේ මෙහෙම යන රටාවට නමකුත් කිව්වා. මොකද්ද කිව්ව නම? අපි මේකට කිව්වා දරුවෝ අක් වක් විචලනය කියලා කිව්වා. මොකද්ද අපි මේකට කිව්වේ පුතේ? අක් වක් විචලනය කියලා මේකට කිව්වා. අක් වක් විචලනය. දැන් මෙතන තියෙන ඒවා මම මාක් කරලා ඉන්නම්. හරි. මේක තියෙනවා. හරි. C D E F G එන ඊළඟ එක්කනා මෙතනට එන්න ඕනේ නේ. ඒ කියන්නේ මෙන්න මෙයා තමයි මෙතනට තමයි මේක සම්බන්ධ වෙන්න ඕනේ. ඊළඟ එක්කනා මෙතනට එන්න ඕනේ. මෙතනට යන්න විදියක් නෑ. මෙහෙම එක්කෙනෙක් නෑ. හරි. මෙතනට තමයි එන්නේ. රයිට් හරි. බලමු එහෙනම් ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. ඉහත ප්‍රස්ථාරයේ දක්වා ඇති වෘත්ත අතුරින් H මූලද්‍රව්‍ය H කියන්නේ හයිඩ්‍රජන්ද බලමු. නෑනේ G ට පස්සේ H හයි. G ට පස්සේ H නේ. A B C D E F G H වෙන්න පුළුවන් තැන right. ස්ථානයේ දී ඇති වෘත්තය තුල H අකුර සටහන් කරන්න කියලා කියනවා. අයියෝ හරි ලේසි. එතකොට පුතේ මෙන්න මෙතන මෙන්න මේක මෙන්න මේ මෙන්න මොකුත් නේද? පඬිත වර්ක්ස් නොකර මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ මැද තියෙන වෘත්තය තියෙන්නේ. මෙන්න මේ වෘත්තේ ඇතුලේ ඔයාට මොකද කරන්න තියෙන්නේ පුතේ? H අකුරක් අඳින්නයි තියෙන්නේ. මෙතනට තමයි H එන්නේ කියලා මෙහෙම දාන්නයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. මෙතන මොකුත් කරන්න ඕනේ නැහැ. පැහැදිලිද කිව් එක? hands up එකක් දෙන්න පැහැදිලි කට්ටිය. පොඩි hands up එකක් දෙන්න පැහැදිලි කට්ටිය. right good හරි. ඒතර මෙන්න මේ H දාන්න තමයි තියෙන්නේ දරුවෝ. ඊට පස්සේ H අකුර සටහන් කරා ඒහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. ඒහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලා කියනවා. මේ ටික මම දාගන්නම්කෝ. හරි.
ඒ කියන එක්කනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අහනවා ඒකට මම මෙන්න මේක මෙහෙම දාගෙන ඉන්නවා ඒ කියන්නේ කවුද කියලා බලමු දැන් මට ආයෙත් ප්‍රශ්නයක් තිබුණේ ඒ කියන්නේ කවුද මෙන්න මෙයානේ මෙයා කවුද හිටියේ ෆ්ලුවරින් නේ ෆ්ලුවරින් නේ ෆ්ලුවරින්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ෆ්ලුවරින් මට මතක 9 වෙනියට තෝදුනේ 9 වෙනියා නම් එයාගේ වින්‍යාසය ඇවිදින් කොහොමද දෙන්නේ පුතේ 2යි 7යි නේ ඕන් ඔහොම තිබ්බනම් ඔබට නිවැරදි රයිට් ඔබේ ප්‍රශ්නෙට උත්තරේ නිවැරදි ඊට පස්සේ A සිට H දක්වා මූලද්‍රව්‍ය අතුරින් හරි A සිට H දක්වා ඒ වගේ ඈ පාත විස්තරයට ගැලපෙන මූලද්‍රව්‍ය තෝරන්න කියලා තමයි කියන්නේ A වල ඉඳන් H දක්වා රයිට් ඒතර ඒක ලියාගෙන අපි චුට්ටක් මම මෙතන පොඩ්ඩක් ලියා ගන්නම් මොනවද A ඇවිල්ලා ෆ්ලෝරින් නේ ෆ්ලෝරින් ඊට පස්සේ නියෝන් ඊට පස්සේ සෝඩියම් මම නිකන් ලියන්නේ හරි magnesium aluminium silicon right phosphorus sulfur A B C D E F G right G වලින් නතර කරලා තියෙන්නේ H කියන්නේ S right හරි දැන් මෙන්න මෙයාලගෙන් ගැලපෙන කට්ටිය තෝරන්න ඇති ඉන්නේ දරුවනේ බලමු ගැලපෙන අය වලින් තෝරා ගන්න පුළුවන් වේද කියලා අපිට ට්‍රාන්සිස්ටර් හා ඩයෝඩ් සෑදීමට භාවිතා කරයි. ඕක අපිට අර ඉලෙක්ට්‍රොනික පාඩමෙන් තමයි එන්නේ. මෙතනදී ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ් හදන්න පාවිච්චි කරන උපකරණ මේ මූලද්‍රව්‍ය තමයි සිලිකන්. හරි. සිලිකන් කියන එක අපේ සිලිකන් කියලා දාන්න බෑ මෙතන. එයාලා දිලා තියෙන අකුර මොකද්ද? A B C D E F හරි ගැලපෙන මූලද්‍රව්‍ය හඳුනාගෙන ඉදිරිපස තීරුවේ සඳහන් කරන්න A සහ F ටිකෙන් යහන්නේ නේ හරි මෙන්න මෙහෙම තමයි ලියවෙන්න ඕනේ පළවන අයනීකරණ ශක්තිය අවම වෙන්නේ මේ සෝඩියම් කෙනනේ ABC C ගේ තමයි අවම වෙන්නේ හරි ඔබට ඔබ මෙහෙම සංකේතය ලියලා ඉවර වෙලා වරහනක් වගේ ඇතුලේ දාලා තිබ්බට කමන්නේ නැත් එක්ක නගිනම රයිට් C සහ H අතර සෑදෙන සංයෝගයේ රසායනික සූත්‍රය ලියන්න C සහ H A B C D E F G H කොහොමද තියෙන්නේ C සහ H කියලා කියන්නේ මේ දෙන්න තමයි නැතුව මේ කාබන් සහ H අතර හයිඩ්‍රජන් කියන එක නෙවෙයි මෙතන හරි මෙතන A සහ H අතරින් කියලා කියන්නේ එතන එයාලා කියන නිසා අනිවාර්යයෙන් මේ සංකේත වලින්ම පාවිච්චි කරන්න ඕනේ ඒවට අනුව මෙතන සෝඩියම් තියෙන්නේ නේද මම පැත්තකින් ලියා ගන්න සෝඩියම් ඊට අමතරව H කියලා කියන්නේ සල්ෆර් සෝඩියම් වල සංයුතිතාවය දරුවෝ 1යි සල්ෆර් වල සංයුතිතාවය කීයද 2යි මේ දෙන එක ළඟ ලිව්වහම මොකද වෙන්නේ NaS කියලා ලියනවා සංයුතිතා දෙක මාරු කරනවා මෙතනට 2 එනවා Na2S කියලා තමයි එන්නේ හැබැයි අපිට එහෙම ලියන්න බෑ අපි ලියද්දි කොහොමද කරන්න ඕන C2H කියලායි ලියන්න ඕන C2H කියලායි අපි මේක ලියන්න ඕන දරුවනේ රයිට් C2H කියලායි ලියන්න ඕනි මේක ලියන්න ඕනි C2H දැන් මේක බැලුවට මේක කාබනුයි හයිඩ්‍රජනුයි වගේ තියෙනවා කාබනුයි හයිඩ්‍රජනුයි නෙවෙයි මේ එයාලා දීලා තියෙන සංකේත වලින් තමයි අපි මේ උත්තරේ ලියන්නේ එයාලා දීලා තියෙන සංකේත පාවිච්චි කරලා තියෙන්නේ පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මේක තීරිච්ච කට්ටිය එයාලා දීලා තියෙන සංකේත වලින් තමයි අපි උත්තරේ ලියන්න ඕන අපිට පඬිත වැඩ කරන්න බෑ මෙහෙම C2H ලියපු කට්ටියත් ඕම හෑන්ඩ්ස් අප් එකක් දෙන්න C2H කියලා ලියුවා කලින් මම කියලා දෙන්න කලින් C2H කියලා හොයාගත්තා හරි මම කියලා දෙන්න කලින් C2H කියලා හොයාගත්ත කට්ටියත් ඉන්නවා කීප දෙනෙක් very good එහෙම තමයි ඉන්න ඕනේ හරි දැන් අපි යන් ඉස්සරහට
සිසිල් ජලයේ සමග ප්‍රතික්‍රියා නොකරන අතර උණු ජලයේ එක්ක විතරක් ප්‍රතික්‍රියා කරන මූලද්‍රව්‍ය මොකක්ද කියලා අහනවා පුතේ. ඒ මැග්නීසියම් නේද? මැග්නීසියම්නේ. අපිට ඉතින් මෙතන මැග්නීසියම් කියලා දාන්න විදිහක් නැහැ. මැග්නීසියම් කියලා දාන්න විදිහක් නැහැ. මැග්නීසියම්ට අයිති අකුර මොකද්ද? D. D කියලායි දාන්න ඕනි. මේක වැදගත්. එයාලා දීලා තියෙන සංකේත ගන්න ඕනි. මෙම මූලද්‍රව්‍යයේ ඔක්සයිඩයේ ආම්ලික හා බාෂ්මික ගුණාංග දෙකම පෙන්නයි. ආම්ලික ගුණය සහ බාෂ්මික ගුණය දෙකම පෙන්නනවා කියලා කියන්නේ උභය ගුණී කියන එකනේ. හරි. දෙපැත්තම පෙන්නනවා උභය ගුණී. එතකොට ඒකට තමයි ඇලුමිනියම් ගන්න වෙන්නේ. ඇලුමිනියම් තමයි එහෙනම් E අකුර තමයි ගන්න වෙන්නේ. ඇලුමිනියම්. හරි. ඇලුමිනියම් තමයි පුතේ ඒකට උත්තරේ. උභය ගුණී එක්කන කවුද? ඇලුමිනියම්නේ. තමයි ගන්න වෙන්නේ. උභය ගුණී එක්කන ඇලුමිනියම්. පැහැදිලිද දරුවනේ? හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ ඒකේ තියෙන නේද ඊළඟ කොටසට. හරි ටික මේකේ හරි. ඊට පස්සේ B කොටස. B කොටස. right. B කොටසට අපි යමු. විද්‍යාගාරයේදී ඔක්සිජන් වායුව නිපදවා ගන්න සීන් එකක් ගැන තමයි කතා කරන්නේ. හරිද? ඔක්සිජන් වායුව නිපදවා ගැනීමට බහුලව භාවිතා කරන රසායනික සංයෝගයක් වන්නේ පොටෑසියම් පර්මැංගනේට්. හරිද? ඒකේ රසායනික සූත්‍රය අහනවා දරුවනේ. ඒකේ රසායනික සූත්‍රය තමයි දරුවනේ KMnO4. ඕක තමයි පොටෑසියම් පර්මැංගනේට් වල රසායනික සූත්‍රය. KMnO4. හරියටම මේ විදිහට තියෙනවා capital K, capital M, simple N, capital O 4. අනේ මේකේ පාට මොකක්ද කියලා අහනවා පුතේ. ඉතින් මේ පොටෑසියම් පර්මැංගනේට් කියලා කියන්නේ කොන්ඩිස්. කොන්ඩිස් වල පාට මොකද්ද? දම් පාටයි. හරි. දම් පාට. මේ දම් පාටින් ලාස්ද බබලනවා කියලා කියනවා නේද? කොන්ඩිස් වලින්. right. මේක සම්බන්ධයක් නැහැ හොඳට. ඉහළ සඳහන් කළ සංයෝගයේ පමණක් භාවිතා කර ඔක්සිජන් වායුව නිපදවා ගැනීමේදී සිදුවන්නේ කුමන වර්ගයේ රසායනික ප්‍රතික්‍රියාවක්ද කියලා අහනවා. ඔබ එදා මම අප්ලෝඩ් කරා මේ පදාර්ථයේ විපර්යාස කියලා මේ වීඩියෝ එකක් 10 වසර පදාර්ථ විපර්යාස පාඩමේ අර මට ඔබට කරන්න මිස් වෙච්ච පාඩමේ පළවෙනි කොටස. ඒ වීඩියෝ එක බලන්න හැමෝම. ඒක බලන්න නැති කියලා මං හිතනවා. හරි. එතකොට ඒ 10 වසරේ ඒ පාඩම පදාර්ථයේ විපර්යාස පාඩම ඔයාලට මට කීව දෙනෙකුට කරන්න මිස් වුණා. ඒක අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ බලවුවා නම් ඒ වීඩියෝ එකේ මෙන්න මේ ප්‍රතික්‍රියාව ගැන තියෙනවා. හරි. එතකොට ඒකෙදි වෙන ප්‍රතික්‍රියාව මොකක්ද කියලා අහන්නේ. ඒකෙදි වෙන්නේ අර මෙහෙම KMnO4 ඉන්න එකන කැඩෙනවා. කෑලි කෑලි වලට කැඩිලා වෙන්න වෙලා යනවා. එහෙනම් අපි ඒකට කියනවා රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක් කියලා පුතේ. ඒ වගේ ඒවට මොකද්ද කියන්නේ? රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක් කියලා හිතන් කියනවා. හරි. වියෝජන ප්‍රතික්‍රියාවක් කියලා කියන වියෝජන. හරි වියෝජන කියලා කියනවා. ඒකට අදාළ තුලිත සමීකරණ ටිකන්ට කියලා කියනවා. එහෙනම් කොහොමද වියෝජනයේදී එන්නේ කියලා ඒ සමීකරණේ එක මතක තියාගෙන ඉන්න ඕනේ මේ සමීකරණ දින්න නැත්නම් බෑ මේක right. KMnO4 මම එදා වීඩියෝ එකේ මේක තියෙනවා. නැවසරයක් බලන්න. ඒතකොට මේ වගේ භෞතික අවස්ථා හැමදාම දාන්න මෙයා ඝන අවස්ථාව නිසා S අකුර දානවා. ඊට පස්සේ මේ මීතලයක් දානවා. ඊට පස්සේ හැදෙනවා පළවෙනි එකනා තමයි K2MnO4 පොටෑසියම් මැංගනේට් හැදෙනවා. මෙයා AQ කියලා අපි ගමුකෝ. හරි. ඊළඟට MnO2 මැංගනීස් ඩයොක්සයිඩ් හැදෙනවා පුතේ. මේකත් AQ කියන්නත් බෑ. ඉතින් මේවා සොලිඩ් වලින් තමයි හැදෙන්නේ නම් අපිට කමන්නේ නැහැ. ඊට අමතරව ඔක්සිජන් වායුව හැදෙනවා. ඒකනම් වායුවක් එක G කියලා දාන්න ඕනි. දැන් මේක තුලිත කරනකොට දැන් මෙතන පුතේ K2 නේ. එහෙනම් මෙන්න මෙතන ඉස්සරහින් 2 දානවා. දැන් 2 දැම්මම K2යි Mn2යි
මෙතන mn එකයි මෙතන mn එකයි mn උත් කීයක් තියනවද 2යි මෙතන ඔක්සිජන් 4 වරක් 2 ඇවිදින් 8යි මෙතන ඔක්සිජන් 4යි 5යි 6යි 7යි 8යි ඕම් ඔහොම තමයි මේක ලියන්න ඕනේ පැහැදිලිද දරුවනේ මම මේ කියව කතාව hands up එකක් දෙන්න මේක පැහැදිලි කට්ටිය hands up එකක් දෙන්න මේක පැහැදිලි කට්ටිය දරුවනේ right good හරි ඊට පස්සේ මෙම පරීක්ෂණයේදී ඔක්සිජන් වායුව එක්රැස් කර ගැනීම සඳහා විද්‍යාගාරයේදී භාවිතා කරන ක්‍රමය මේකෙදී ඔක්සිජන් රැස් කරගන්න විද්‍යාගාරයේදී පාවිච්චි කරන ක්‍රමය තමයි සාමාන්‍යයෙන් අපි මේ ජලයේදී යටිකුරු විස්ථාපන ක්‍රමයනේ අර වතුර අස්සට දාලා යටිකුරු කරලා ගන්න එකනේ කරන්නේ නේ ජලයේදී යටිකුරු ඔය ක්‍රමය ගැන තාම අපි කතා කරේ නෑ හරි යටිකුරු විස්ථාපන ක්‍රමය කියලා දැනට ලියා ගන්න දන්න කට්ටිය නම් ගැටලුවක් නෑ මම කොහොමද මේකේ වීඩියෝ එකත් ඊළඟ අවස්ථාවේ දානවා right ඒක කරන විදිය right ජලයේදී යටිකුරු විස්ථාපන ක්‍රමය කියලායි මේකට කියන්නේ ඒ කියන්නේ වතුර අස්සේ යටිකුරු කරපු පිලුම් සරාවකින් නේද තමයි මේක රැස් කරගන්න මෙන්න මෙහෙම right ඒක ජලයේදී යටිකුරු විස්ථාපන ක්‍රමය කියලා කියන්නේ. ඊට පස්සේ මේ පරීක්ෂණයේදී ඵලයක් වන ඔක්සිජන් වායුව හඳුනාගන්නේ කෙසේද කියලා අහනවා. ඔක්සිජන් පිට වෙනවා කියන එක අපි හඳුනාගන්නේ කොහොමද? වායුව අඩංගු නලය තුලට දැල් වෙන්න පුළිඹු කීරක් ඇතුළු කිරීම. හරි. වායුව අඩංගු නලය තුලට දැල් වෙන පුළිඹු කීරක් ඇතුළු කිරීම. එහිදී පුළිඹු කීර දීප්තිපත්ව දහනය වේ. හරි. දීප්තිපත්ව දහනය වෙන නිසා අපිට එතනින් අනිවාර්යෙන් දීප්තිපත්ව පුළිඹු කීරක් පත්තු කරන්නේ මොන වායුවද පුතේ? ඔක්සිජන් වායුව කියලා තහවුරු වීමක් සිද්ධ වෙනවා. ඔය ටික ලියෙන්න ඕන ඔය විදිහට right. එතකොට මම කිව්ව කතන්දරේ නැවතත් අහලා ලියන්න එතකොට හරි. ඊට පස්සේ දරුවනේ අපි නැවතත් කියමු right ඒක හරි ඔන්න එතන ඒක හරි එතකොට ඔන්න ඊළඟට අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට මගේ අරමුණ ඉක්මනට මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය ඉවර කරගන්න හොඳද ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය ඉවර කරගන්න එක ව්‍යුහගත එක ඉවර කරගත්තාම අපිට නිදහසේ රචනායකට ක්‍රමෙන් යන්න පුළුවන් ඔන්න කුඩා වස්තුවක් විශාල කරලා චූටි වස්තුවක් විශාල කරලා බලන්ටයි හදන්නේ හොඳේ චූටි එකක් විශාල කරලා බලන මේක ඇවිල්ලා එනං අක්කාසෙනේ හෑන්ඩ් ලෙන්ස් එකකින් කරන වැඩේනේ කරන්නේ නේද රයිට් ඒකට වක්‍ර දර්පණයක් පාවිච්චි කරන එක වක්‍ර දර්පණයක් පාවිච්චි කරන එක තමයි කරන්නේ ඒ කියන්නේ මේ අර නේද ඩෙන්ටල් ડોක්ටර් ගාව තියෙන්නේ හරි ඩෙන්ටිස්ලා ගාව තියෙන්නේ චුට්ටි දතක් ලොකු කරලා බලන එක කණ්ණාඩියක් වගේ එකක් අන්න ඒක ගැන කතා කරන්න යන්නේ හරි ඒකෙන් නිබදවන කිරණ ගමන් මග තියෙනවා මේකෙදි භාවිතා කරන්නේ කුමන දර්පණ වර්ගයද කියලා අහනවා උදා ලොකු දේවල් චූටි දේවල් ලොකු කරලා බලන්න පාවිච්චි කරන දර්පණ වර්ගය තමයි අවතල දර්පණ උත්තල දර්පණ වලින් කරන්නේ උත්තල කණ්ණාඩි කියලා කියන්නේ ඔයාලා දන්නවනේ අරනේ දර්පණ වෙන්නේ මම හැම වෙලේම කියන්නේ සමගිමාවතේ බෝල කණ්ණාඩි කියලා තමයි කියන්නේ සමගිමාවතේ බෝල කණ්ණාඩිය ගත්තාම ඒ බෝල කණ්ණාඩිය කවදාවත් ලොකු වෙලා පේනීමක් වෙන්නේ නැහැ බෝල කණ්ණාඩියෙන් පුංචි වෙලා ගොඩක් ලොකු පරාසයක් පේන එක තමයි වෙන්නේ හරි එහෙනම් ඒකෙදි කවදාවත් ලොකු වීමක් වෙන්නේ නැත්නම් අනික් කණ්ණාඩි જાති තමයි මොකද අවතල දර්පණ කියන જાතිය අවතල දර්පණ වලින් තමයි පුතේ මේක වෙන්නේ නිකමට වගේ මේකේ දැන් ඔය කණ්ණාඩිය මම අඳින්නද හරි අවතල දර්පණ කියලා කියන්නේ ඒතර මෙන්න මේකෙදී අඳින්නකො මෙන්න මෙහෙම නැතිනම් මෙහෙම හරි හොඳ නැහැ මේ ඉතින් ඉස්සරහට ප්‍රශ්නේ එහෙම අඳින්න තියෙනවද දන්නේ නැහැ මම මේ නිකමට අඳිනවා right නිකමට අඳලා පෙන්නන්නම් ඔයාලට මෙහෙම ගියොත් එහෙම ඒක මොකද වෙන්නේ f හරහා තමයි ගමන් කරන්නේ f හරහා ලස්සන මෙන්න මෙහෙම ගමන් කරනවා හරි f හරහා ගමන් කරනවා දරුවනේ ඔන්න මම මේක මෙන්න මෙහෙම මාක් කරනවා right ඊට පස්සේ
ඒක එහෙම යනකොට ඊට පස්සේ මෙන්න මෙතනින් මෙන්න මේකට එන කිරණ හරි ඒහා සමාන කෝණයක් හදාගෙනම හරි ඔය වගේ සමාන කෝණයක් හදාගෙන දරුවනේ මෙන්න මෙහෙම ඉවතට යනවා මෙන්න මේ වගේ ආකාරයට ඉවතට යනවා ඉතින් ඕක ඉවතට යන ඔය ඕක ඉවතට යන්නේ මෙහි ඉඳන් එනවා වගේ පේන්න තමයි ඕක එළියට යන්නේ නේද ඉවතට යන්නේ මෙහි ඉඳන් එනවා වගේ පේන්න තමයි දරුවනේ ඕක මෙහෙම ඇවිල්ලා මෙහෙම එළියට යනවා එතකොට මේ අතුරු පැත්තේ මෙහි ඉඳන් එනවා වගේ තමයි පේන්නේ. නමුත් ඇත්තටම මේ පැත්තේ කිරණ නෑ හොඳේ. මම මෙන්න මේක මෙහෙම මේ දාන්නම් ඊට පස්සේ මේකෙදි මෙන්න මේ කිරණේ තියෙනවනේ. මේ කිරණත් මෙහි ඉඳන් එනවා වගේ පේන්න තමයි එන්නේ. ඒතර මේ කිරණ වර්ග දෙක පිටිපස්සේදී තමයි එකතු වෙන්නේ. හරි. ඔබට මතකද අපි ආලෝකයේ පාඩමේ කිරණ ඇඳ මේවා කරයි. මේවා පිටිපස්සේදී තමයි එකතු වෙන්නේ. එතකොට මෙන්න මෙයාගේ ඉතාමත් හොඳ ප්‍රතිබිම්බයක් අපිට ලැබෙනවා දරුවනේ මෙන්න මෙතන ඉඳන් පල්ලෙහාට. ඔන්න මෙතන තමයි එයාගේ ප්‍රතිබිම්බය අපිට මෙහෙම හැදෙන්නේ මෙන්න මෙයාගෙන් ප්‍රතිබිම්බයක් හැදෙනවා මෙතන. හැදෙන්නේ සාමාන්‍යයෙන් ඒ හිතේ එක්කනට වඩා ලොකු එකක් තමයි හැදෙන්නේ. විශාලිත එකක් තමයි හැදෙන්නේ. කියන්නේ මෙන්න මෙහෙම එකක් තමයි හැදෙන්නේ. ඕක තමයි ප්‍රතිබිම්බය හැදෙන ක්‍රමේ. හරි. මම ඇඳ ප්‍රතිබිම්බය මම දන්නේ මේක අහනවත් දන්නේ ඉස්සරහට මට හිතෙන්නේ මේක අඳින්න කියලා කියනවා ඇති. ඔබට හැබැයි රතු පාට පෑන් පාවිච්චි කරන විදියක් නෑ දරුවෝ. ඔයා රතු පාට පෑන් පාවිච්චි නොකර නිල් සහ කළු පාවිච්චි කරලා මෙන්න මේකට උත්තර ලියන්නයි උන්. කිසිම එක්කෙනෙක් සෙල්ලමටවත් රතු පාට පෑන් ලියන්න එපා. කිසිම එක්කෙනෙක් සෙල්ලමටවත් රතු පාට පෑන් ලියන්න එපා දරුවනේ. හරි. සෙල්ලමටවත් රතු පාට පෑන් ලියන්න එපා. පැහැදිලිද? right. දැන් බලමුකෝ අපි ඊළඟ කොටසට අහන්නේ මොකද්ද කියලා ඒකේ. වස්තුවේ ප්‍රතිබිම්බ නිර්මාණය කිරීම සඳහා කිරණ රූප සටහන සම්පූර්ණ කර ප්‍රතිබිම්බයලා ඒක අහනවා. අන්න ඒ ලකුණු තුන මම එහෙනම් ගන්න ඉතින් ඔයාලට කියලා දුන්නා. මෙම් ප්‍රතිබිම්බ නිරීක්ෂණය කිරීමට ඇස තැබිය යුතු ස්ථානයේ රූප සටහන ඊ ලෙස ලකුණු කරන්න කියලා කියනවා. හරි. ඒ රූප සටහනේම ඇහැ තියන්න ඕන තැන ලකුණු කරන්න කියලා කියනවා දරුවනේ. ඉතින් ඇහැ මෙන්න මේ හරියන්නේ මෙන්න මේ දෙක අතර වාරෙදි මෙන්න මේ වගේ තැනක නැත්නම් මේ වගේ තැනක ඇහැ තිබ්බනම් මේ වගේ තැනක ඇහැ තිබ්බනම් හරි. මේක ඉස්සරහින් ඇහැ තිබ්බනම් හරි. ඒක ඊ කියලානේ ලකුණු කරන්න කියලා තිබ්බා. අකුරකුත් දාන්න ඕනේ. ඒ අදාළ එයාලා කියන විදිහට කරන්න. හරි. ඊ ලෙස ලකුණු කරන්න. මෙහි ඇති වෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණයක් ලියන්න කියලා කියනවා. ඒක මෙතන ලියන්න ඕන. හරි. මම මෙතන රූපෙම දාන්න. මේක ඇවිල්ලා මේ උඩුකුරුයිනේ. මේක ඇවිල්ලා උඩුකුරුයි. නේද පුතේ? උඩුකුරුයි සහ කණ්ණාඩි ඇස්සේ හැදෙනවා. හරි. විශාලයි කියන එක දාන්න පුළුවන්. හරි. උඩුකුරුයි විශාලයි. හරි. දර්පණය තුල සෑදී. හරි. දර්පණය තුල සෑදී. හරි. පාර්ශවික අපවර්තනයේ වී ඇතර වම දකුණ මාරු වෙලා තියෙන ඔය ලක්ෂණ හතරම මේකට ගත්ත හැකි. හරි. පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න. මම මේක කරන්න කලින් ඔයාලා මේක කරා තනියම. මේ විදිහට කරා සර් හරියට හරි සර් ඔය උත්තරම තමයි සර් මම දැම්මේ. very good. එහෙම කට්ටියක් ඉන්නවා. ඇත්තටම සන්තෝෂයි එහෙම කට්ටියක් ඉන්නේ ගැන. ඔයාලත් අනිවාර්යෙන් පුතේ එහෙම නේද? උත්සාහ කරන්න මේ ප්‍රශ්න වලට මේ විදිහට උත්තර ලියන්න. හරි. ඒක තමයි ඔබට මේකේ නේද? සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ B කොටස ඒකත් අපිට කරන්න පුළුවන් ලේසි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. හරි. B කොටස හරි. බලමු B කොටස අපි කරන්න මෙන්න මේක තමයි B කොටස. එක මාධ්‍යයේ සිට දෙක මාධ්‍යයට ආලෝකයේ පතනය වන අවස්ථා තුනක්
xy set කියලා තියෙනවා මෙතන right ඔන්න xy set මෙන්න මෙහා x y z එක මාධ්‍යෙන් දෙක මාධ්‍යනකට අභිලම්බෙන් ඉවතට වර්ධනය වෙලානේ එන අනිවාර්යෙන් මෙයා ගහන මාධ්‍යයකින් විරල මාධ්‍යයට යනකොට නේද අභිලම්බෙන් ඉවතට වර්ධනය වෙන්නේ right okay මෙතනත් හරි මෙන්න මෙහෙම අංශක 90යිනේ දැන් මෙන්න මේ කෝණේ නේද මෙන්න මේ අංශක 90කින් අතුරු කෝණොත්දි කියන්නේ මතකද මේ වගේ අවස්ථාවකට අපි නමක් කිව්වා මොකද්ද මේකට කිව්ව නම අවදි මම මේ තාම ප්‍රශ්න ගැන කතා නොකර නිකන් මේ රූපෙ දිහා බලලා තීරණය කරන්නේ මේකට කිව්ව පොතේ මොකද්ද අවදි අවස්ථාව කියලා කියවනේ අංශක 90කින් යන වෙලාව අවදි අවස්ථාව සහ මෙන්න මේකෙදි මේ කෝණයට අපි අවදි කෝණය කියලා කිව්ව මතකයි නේද අවදි කෝණය C කියලා ලකුණක් පාවිච්චි කරා මතකයි නේද ඊට පස්සේ මෙන්න මෙහෙම යන එක ආයතනයක් එම මාත්‍රය වෙන එකට මොකද්ද කිව්වේ දරුවනේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා කිව්වා නේද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා අපි මේකට කිව්වා ඔබට මතක ඇති හරි right එතකොට බලමු y රූපයේ දැක්වෙන වර්තන කෝණයේ අගය කොපමණද කියලා අහනවා y මේකේ තියෙන වර්තන කෝණය IU දෙන්නේ අංශක 90යි 90 degrees නේද අංශක 90යි කියලා ලියවෙන්න ඕනේ අදුස්සන්නේ එහෙම ලියුව කට්ටිය ඒක තියෙනවනේ පේන්නම තියෙන අංශක 90යි කියලා hands up එකක් දෙන්නේ වර්තන කෝණයගේ අංශක 90 කියලා ලියුව කට්ටිය right හරි Q3 පතන කෝණය හැඳින්වෙන විශේෂ අයියෝ ඒකට කියනවා මොකද්ද අවදි කෝණය කියලා කියනවා පුතේ අවදි කෝණය කියලා කියනවා පුතේ හරි ඊට Z රූපයේ දැක්වෙන ආලෝකයේ සංසිද්ධියට කියන අයියෝ මොකද්ද මේවනේ පොරතල් ප්‍රශ්නයනේ හොඳට ලකුණු ගන්න පුළුවන් අත දී කියලා ලකුණු ගත්ත හැකි right පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය හරි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා ඒකට කියන්නේ හරිද x අවස්ථාව සඳහා වර්තනාංකයේ 1 2 ප්‍රකාශනයක් දක්වන්න කියලා කියනවා 1 ඉඳන් 2ට යනකොට වර්තනාංකයේ ප්‍රකාශනයක් දක්වන්න කියලා කියනවා හරි එතකොට 1 n 2 කියලා එතකොට ඒකෙදි 1 ඉඳන් 2ට යනකොට වර්තනාංකය sin නේද sin i බෙදීම sin r මතකයි නේද ඔයාලට sin i බෙදීම sin r නේ දාන්න ඕන හරි sin r හරි එතකොට ස්ටැන්ගේ දෙවෙනි නියමයෙන් උතර sin i කියලා කියන්නේ පතන කෝණයනේ sin i මේ වෙලාවේ පතනය වෙන්නේ θ 1 කියන එක නේද එහෙනම් sin θ 1 කියන කෝණය බෙදනවා ඊගායක මොකද්ද sin θ 2 කියන කෝණය. කොහොම තමයි මේක ලියන්නේ. එච්චරයි. හරි. i වෙනුවට i ගේ අගයක් නැහැ. i ගේ i ට දීලා තියෙන අකුර දානවා. r වෙනුවට r ට දීලා තියෙන අකුර දානවා. අද උස්සන්න මෙන්න මේ ටික මෙහෙම ලියාගත්ත කට්ටිය මම ලියන්න කලින් පොඩි හරි මොහොතකට කලින් මේ ටික මෙහෙම ලියාගත්ත කට්ටිය very good. හරි. එතකොට ඔන්න පුතේ අපේ ඒකේ B කොටස හරි දැන් ඔන්න C කොටස ඒකත් තරංග පාඩමෙන් තමයි දීලා තියෙන්නේ හරි බලන්නකො නේද මේක මේ තරංග පාඩමෙන් තමයි දීලා තියෙන්නේ මේ ප්‍රශ්න ටික right අපි මේ පාඩම කරලා ඉවරයි හරි කරලා ඉවරයි දැන් මේ තුනටම අපිට ලියා ගන්න පුළුවන් වුණා උත්තර එකක්වත් අමාරුව තිබුණේ නැහැ එකක්මවත් අමාරුව තිබුණේ නැහැ හරි මම තව චුට්ටකින් ඒ වගේ ලකුණු සම්බන්ධයෙන් පොඩි ඇනලයිසිස් එකක් කරනවා ඔයාලත් එක්කම බලමු අපි මෙන්න මේකේ right විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ කොටසක් පහත දී ඇත. හරි. දියරි තරංග අනුපිළිවෙලට අනුව A හා B වල ස්ථානවල තිබුණු තරංග වර්ග ලියා දක්වන්න කියලා කියනවා. ඔබට මම විද්‍යුත් චුම්බක තරංග පාඩම් කරගන්න විදිහක් පවා කියලා දුන්නා. මතක ඇති කියලා මම හිතනවා නේද? මොකද්ද විදිය පළවෙනි එක ගුණවතී හරිද රූප සුන්දරී ඊට පස්සේ අණ්ඩමින් හරිද දෘශ්‍යාලෝකේ දුකෙන් ආදරෙන්
ඊට පස්සේ පාර දිගේ ඊට පස්සේ x හරහා ගැමුණු වෙතයයි කියලා කිව්වා නේද? එතකොට මේකේ 1 2 3 4 5 6 7 8ක් තියෙනවානේ. මේ ඇවිල්ලා මේ ගැමාගේ තමයි සංඛ්‍යාතයේ වැඩිම සංඛ්‍යාතයේ අඩුම එකේ ඉඳන් සංඛ්‍යාතයේ වැඩිම එකට ඒ වගේම ගුවන්විදුලියේ තමයි තරංගායාමයේ වැඩිම. හරි මම ඔක ගැන කතා කරා. හරි දැනට හරි. දැන් මෙතන සුද්ධ තරංග කියලා කියන්නේ සූක්ෂම කියන එක තමයි. හරිද? ඊට පස්සේ දෘශ්‍ය ආලෝකයනේ තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ සුද්ධ තරංග කියලා කියන ඔන්න මම දැන් මාක් කරනවා පුතේ. මෙන්න මෙයා තමයි. හරි. මෙන්න මෙයා තමයි මෙයා right. ඊළඟට දෘශ්‍ය ආලෝකය දීලා තියෙනවානේ. එයා තමයි මෙයා. ඊට පස්සේ පාර ජම්බුල කිරණක් දීලා තියෙනවානේ. එයා තමයි මෙයා. හරිද? එතකොට ඊළඟට B දීලා තියෙනවා. හරි. දැන් මුන්න මම මෙතන චුට්ටි වැඩක් කරනවා. මේ කරා මෙයා දාන්නකො right. සූක්ෂම කිරණ කියන්නේ මෙයා. දෘශ්‍ය ආලෝකය කියන්නේ මෙයා. පාර ජම්බුල කිරණ කියලා කියන්නේ මෙයා. එතන මේ B කියලා කියන එක නා x වෙන්නත් පුළුවන්, ගැමා වෙන්නත් පුළුවන්. එතනින් එහා දෙන්නේ. හරි. එතකොට එයාටම අල්ලපු එක අපි x දාමුකෝ මෙතනනේ x පිළිවෙලට කියලා හිතුවොත් නේ නෑ x කියන right. එතකොට a ඇවිදින් කවුද? අදෝ රක්ත කියන right. ඕකේ එහෙනම් a ඇවිල්ලා ඒට අපිට අයිති උත්තරය කියලා අපි ගමුකෝ අදෝ රක්ත කිරණ. හරි. a ඇවිදින් අදෝ රක්ත කිරණම තමයි වෙන මොකුත්ම එකක් නෑ. B ඇවිල්ලා x කිරණ සමහර කට්ටිය අහන්න පුළුවන් ඉතින් සර් ඉතින් ගැමා වෙන්නත් පුළුවන් නේද කියලා. නමුත් අපි දැන් මෙතන හැම එකම පිළිවෙලටම තියෙන නිසා අපි පිළිවෙල කඩන්න හොඳ නැහැ. පිළිවෙල කඩන්න නැතුව පාර ජම්බුලට ඊළඟට තියෙන එක්කනාව බීට දාමු. ඒක තමයි වඩාත් සාර්ථක වෙන්නේ. පාර ජම්බුල කිරණ වලින් මිනිස් ශරීරයට තියෙන එක ප්‍රයෝජනයක් ලියන්න. අර නේද විටමින් වර්ගයන් නිෂ්පාදනය වෙනවා නේද? විටමින් D සමේ ඔක වෙනවානේ. සමේ විටමින් D නිපද වීම කියන එක වෙනවනේ පාර ජම්බුල කිරණ වලින්. ඕක තමයි කන්ට වෙන්නේ. වෙනත් ඒවා තියෙනවා නම් පොඩ්ඩක් කියන්නකෝ බලන්න right. හරි. රූප වාහිනී ක්‍රියාත්මක කරන්නට යොදා ගන්න දුරස්ථ පාලක සංඥා විකාශනයේ කුමන තරංග වර්ගයේද කියලා අහන්නේ. නම තමයි අහන්නේ. දුරස්ථ පාලකවල හරි තියෙන්නේ සූක්ෂමද අදෝරක්ද දුෂ්‍යාලෝකෙ නෙවෙයි පාර ජම්බුලත් නෙවෙයි එක්සුත් නෙවෙයි සූක්ෂමද අදෝරක්තද අදෝරක්ත නේ තියෙන්නේ. හරි අදෝරක්තද බලන්න. හරි මට මතක නම් අදෝරක්ත විදියට තමයි මතකයි. ඊට පස්සේ සුද්ධ තරංගවල සහ ඔබ B ලෙස සඳහන් කරන තරංග වර්ගයේ තරංගායම එපෝ B කියන්නේ මෙන්න මෙයා සහ සුද්ධ තරංග කියන්නේ මෙන්න මෙයා. හරි ඒ දෙන්නගේ තරංග ආයාමයේ වෙනස. ඒ කියන්නේ සුද්ධ තරංගවල තරංග ආයාමයේ වැඩි. හරි සුද්ධ තරංගවල තරංග ආයාමය වැඩි සාපේක්ෂව වැඩි කියලා දැම්මත් කමන්නේ. කාට සාපේක්ෂවද? බීට සාපේක්ෂව වැඩි. මේ තරංගායාමයේ මෙන්න මේ පැත්තේ කට්ටියගේ තමයි දරෝනේ තරංගායාමයේ වැඩිම. තරංගායාමයේ වැඩි තැන ඉඳන් මෙහාට යන්න තරංගායාමයේ මොකද වෙන්නේ? අඩු වේගන යනවා. ඕක තමයි මේකෙදි වෙන්නේ right. එහෙනම් B ගේ තමයි තරංගායාමයේ අඩුම. B ගේ තමයි තරංගායාමයේ අඩුම. එතකොට මේ දෙන්නගේ සැරිකිය යුතු වෙනස මොකක්ද කියලා නේ අහන්නේ නේද? සුද්ධ තරංගවල තරංගායාමයේ බීට සාපේක්ෂව ඉහළයි. නැත්නම් වැඩි. ඔක අනිත් පැත්තට ඕන නම් මෙහෙම ලියන්නත් පුළුවන් නේද? B ගේ තරංගායාමයේ සුද්ධ තරංග වලට සාපේක්ෂව අඩුයි. එහෙම ලියන්නත් පුළුවන්. නොලියම ඉන්නත් පුළුවන් ගන්න නැත්නම් එහෙම නේද? ලකුණු මේකයි ඉතින් ඒකට හරි. දැන් විතර බලන්නකෝ මේ ප්‍රශ්නේ අමාරුවක් නෑ. හරි. පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මේකට මේ විදිහට උත්තර ලියාගත්ත කට්ටිය.
ආඩිමතරම දැන් මම කිව්වට පස්සේ අයියෝ සර් ඒකනේ සර් කියලා ඉතල ලියාගත්ත කට්ටිය ඉන්නවා නේද? එහෙම කට්ටියක් ඉන්නවා නේ. හරි. දැන් ඒතකොට ඒක දැන් ඔබ සූක්ෂම වෙන්න ඕන හැම වෙලේම ඔයාට නේද? ඔයා ටැක්ට්ෆුල් වෙන්න ඕන පුතේ. උත්තර හොයාගෙන ලියාගන්න. මම ලියාගන්න සයිස් එකට ඉන්න ඕන. දැන් මම පුංචි ඇනලයිසිස් පාර්ට් එකක් කරන්න යන්නේ. අපි දැන් මේ වෙලාවේ හරි ඔන්න දැන් ව්‍යුහගත පේපර් එකේ දැන් මේ කරේ පුතේ. හරි. ව්‍යුහගත පළවෙනි ප්‍රශ්නේ මම තාම කරේ නෑ. දෙවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් වුණා අපිට. තුන්වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් වුණා පුතේ අපිට. හතරවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් වුණා පුතේ අපිට. ඉතින් අවසාන ලකුණෙන් ගත්තාම අවසාන ලකුණ ඕනේ right මෙහෙම කියමුකෝ right. එතකොට ව්‍යුහගත මේ එක ප්‍රශ්නයක ලකුණු 15 ගානේ ලැබෙන්නේ. මේකෙන් 15න් 15ම මේකෙන් 15න් 15ම මේකෙන් 15න් 15ම ඔබට අචීව් කරන්න පුළුවන්. මේක ගැන අපි තාම මේකෙත් 15ක් තියෙනවා. නමුත් මේක ගැන මම තාම කරේ නැහැ. ඔබට පෙනෙන්න ඇති මේ 15යි මේ 15යි මේ 15යි තුනම ලේසියෙන්ම ගන්න පුළුවන් වුණා අපිට. ගන්න පුළුවන් අර ප්‍රශ්න ලේසි ප්‍රශ්න ටිකක් තිබුණා. එතකොට කීයද පුතේ එකතු මේ තුනේ 45ක එකතුවක් තියෙනවා. ඔය 45 දෙකෙන් බෙදනවානේ. දෙකෙන් බෙදලා ඉවරනානේ අවසාන ලකුණු 100ට යන්නේ. ඒතකොට මේක දෙකෙන් බෙදනකොට අපි හිතමුකෝ අඩුම 40යි කියමුකෝ. හරි. අඩුම 40යි කියමුකෝ. හරි. අඩුම 40යි කියන්නේ මේක දෙකෙන් බෙදුනහම දැන් 22.5ක් එනවා නේ. 22.5ක ලකුණක් අපි දැනට උපයලා ඉවරයි. අවසාන 100. දශම 2.5ක් පැත්තක තියන්නකෝ. ආසන්න වශයෙන් ලකුණු කීයක්ද? ලකුණු 20ක් උපයලා ඉවරයි. හරිද? ඉතින් මෙන්න මෙතනින් තව ලකුණු 6ක් විතර ගන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ ඔන්න අපිට මෙතනින් දැන් උඩරින්ම මෙතනින් ලකුණු 26ක් ලේසියෙන්ම උපයා ගත හැකියි. හරි. ලේසියෙන්ම ලකුණු 20ක් 26ක් මේකෙන් උපයා ගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ඊළඟ ඉපෙයිල් තියෙන්නේ පුතේ අපිට හරි. අපි ඊළඟ ප්‍රශ්න තුන මත 5 වෙනි ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ සහ ඒ කියන්නේ ඔබ ඊළඟ ප්‍රශ්න පේපර් එකේ තෝරා ගන්න ප්‍රශ්න තුන අනුව තමයි ඒවට ලකුණු 20 බැගින් හම්බ වෙනවා. හරි. ලකුණු 20 බැගින් හම්බ වෙනවා. ওই 20 බැගින් හම්බ වෙන එකේ ලකුණු නේද? 20 වරක් 3 60යි. ඒක දෙකෙන් බෙදුනහම ඊට ලකුණු 30ක් තමයි ලැබෙන්නේ. ඉතින් මෙතරම් මේ හරි. ලකුණු 30න් තමයි ඔය 20 ලැබෙන්නේ. 30 කියලා කියන්නේ අවසාන 100න් 20යි right. ඒ වගේම අවසාන 100න් ලකුණු 30ක් මෙතනට ලැබෙනවා. හරි. ඉතින් ওই දෙක සම්පූර්ණ නම් ඔබට ලකුණු 50ක් හම්බ වෙනවා. හරි. ඔය දෙක සම්පූර්ණ නම් ඔබට ලකුණු 50ක් හම්බ වෙනවා. හරි. මෙතන 20යි 23ක් විතර ගන්න පුළුවන්. 22.5යි. ඔව් හරි. එතකොට මෙතන ලකුණු 50ක් ඔබට මෙතනින් සම්පූර්ණ කරගත්ත හැකි. ඊළඟ ලකුණු නේද? ඊළඟට ඔයාට තියෙනවා ලකුණු 40ක්. හරි. ඉතින් මේ ලකුණු 50 යන්නේ 60න් හොඳේ. හරි 60න් කියලා කියන අවසාන 100ට තමයි එන්නේ right. ඒ කියන්නේ ඔබ දැනටමත් මේක කොට දාගත්තා කියලා කියන්නේ ඔබට ලොකු ලකුණු ගණක් ලැබෙනවා. ඒ වගේම ඔයාට හිතන්න බහුවර්ණ වලට බහුවර්ණ 40න් බහුවර්ණ 25ක් හරි ගියා කියලා. ඒ 25ම මේකට එකතු වෙන්න එපයි. එහෙනම් 20යි 30යි 50යි 50යි 25යි 75ක් ඔබට ලැබෙනවා ලකුණු සංඛ්‍යාව. හරි. හැම වෙලෙම ඇනලයිස් කරන්න. ඔයාගේ ලකුණු ගන්න. MCQ වලට ලකුණු 40ක් නේ ලැබෙන්නේ. හරි. MCQ වලට ලකුණු 40ක් ලැබෙන්නේ. ලකුණු 40න් නේද? එකකට එක ලකුණු ගන්න ගෙඩි පිටින් හම්බ වෙනවා. හරි. ඒකෙදි අපි මේ MCQ වලට ලකුණු 30ක් විතරව ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. හරි. ලකුණු 30ක් විතර ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් මේකක් ගන්න පුළුවන්. මේවට පොඩ්ඩක් මහන්සි වෙච්ච ගමන්. හරි. පොඩ්ඩක් ඔබ ගන්න ලකුණු ගන්න ඇනලයිස් කරන්න. දැන් ඔයා නිකමට දැන් හිතලා බලන්න ඔයාට මේකට ගත්ත මේ ලකුණු 15න් ඔයාට කීයද? අඩ මට මේකෙන් ලකුණු 8යි නේ. මේකෙන් මට ලකුණු කීයද? අනේ මේකෙන් නම් මට ලකුණු 10ක් තියෙනවා. මේකෙන් ලකුණු කීයද? අයියෝ සිස් මේක ඔක්කොම කරලා තිබ්බත් මට ලකුණු 5යිනේ තිබ්බේ කියලා එහෙම හිතන්න. ඔයා තනියම හිතන්න ඕනේ. ඒතර 10යි 8යි 18යි 18යි 5යි කීයද? 18යි 5යි 23යි. ඔය 23 තමයි දෙකට බෙදෙන්නේ හොඳේ. දෙකට බෙදාම කීයද? 11ක් 12ක් විතර තමයි එන්නේ. ඔය 11 විදිහින් කීයෙන් දෙන්නේ?
100න් ඒ කියන්නේ ලකුණු ගාන මදි කියන එක තේරුම් ගන්න ඕනේ ඒ වගේ ගත්තාම right එතකොට ඔබගේ දුර්වලතාවය ඔය ලකුණු ගාන ගණන් කිරීමෙන් හඳුනා ගන්න. ඔයාගේ දුර්වලතාවය පවතිනවා නම් ඒ දුර්වලතාවයක් පැවතින්නේ කොයි විෂයයටද කියන එක හඳුනා ගන්න. මොකද මේකේ දෙවෙනි ප්‍රශ්නේ තිබුණේ සම්පූර්ණයෙන්ම කොහොමත් එමය බයෝ වලින් මේ දෙවෙනි ප්‍රශ්නේ එන්නේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් එන්නේ කෙමිස්ට්‍රි වලින්. හරි. හතරවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් එන්නේ ෆිසික්ස් වලින්. ඔබ බලන්න ඔබට ලකුණු අඩු වෙන්නේ කොයි කොටසෙන්ද කියලා දරුවයි. ඒකයි වෙන්න ඕනේ. අපි නම් යන් ඉදිරියට රචනා ප්‍රශ්න තුන ගැන කතා කරන්න යන්. අනේ රචනා ප්‍රශ්න තුන ගැන ගත්තාම එතනත් නේද? B කොටසේ පස්වෙනි ප්‍රශ්නේ නේද? එතනත් තියෙන පද්ධති ප්‍රශ්නයක්. පළවෙනියට මේ කොටසේ සුසර පද්ධතිය තියෙනවා. ඊගාවට B කොටසේ මොකද්ද මේකට කියන්නේ? සමායෝජනය හා සමස්තතිය කොටසෙන් තියෙන ස්නායු පද්ධතිය කොටසෙන් හරි C කොටසත් ඒකෙම තමයි තියෙන්නේ. අනේ දෙයියනේ නේද? මේ වගේ දේවල් නම් ලේසි. 6 වෙනි ප්‍රශ්නේ කෙමිස්ට්‍රි ප්‍රශ්නයක්. කෙමිස්ට්‍රි ප්‍රශ්නේ ද්‍රව්‍යතාවය නම්මන නේද? ඒකින් තියෙනවා ස්කන්ධ ප්‍රශ්න නේද? B කොටසේ තියෙන මෙන්න මේකේ B කොටස ඔබට කරන්න බෑ. ඒකේ 6 A කොටස ඔබට කරත හැකි. 6 C ඔබට කරන්නත් බෑ. 7 හරි මේවා ටික ඔන්න පොඩි හරියක් දාගෙන මාක් කරගන්න. 7 A කොටස කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන්. 7 B කොටසත් පුළුවන්. 7 C 7 සම්පූර්ණයෙන්ම ඔබට කරන්න පුළුවන්. 7 සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන්. 8 A කොටස පුළුවන්. 8 B කොටසත් පුළුවන්. B කොටස අපි කරා. හරි. ඒ කියන්නේ පිළිවෙල අහලා තිනවා විද්‍යුත් පරිපථ පාඩමෙන් අහලා තින්නේ. හරි. ඊට පස්සේ C කොටස C කොටසත් පුළුවන්. හරි. ඒ කියන්නේ ඒතර මේකේ 8 වෙනි ප්‍රශ්නෙත් සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් ඔබට. 7 පුළුවන් 8 පුළුවන්. 9 බලමු. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ තියෙනවා ඒක පුළුවන්. B කොටසේ මේ මේක කරන්න බෑ. හරි එච්චරයි තියෙන්නේ. ඒ කියන්නේ මේකෙත් සෑහෙන තරමක් ඔබට ප්‍රශ්නත් එක්ක උරුම්බු ගැටිලා නේද? සාධාරණයක් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මම මේකෙන් කීපයක් තෝරගන්නවා. මම ඔයාලා මෙතන ළඟ හිටියා නම් මම ඔයාලගෙන් අහනවා මොකද්ද කරන්න කියලා. ඔයාලට උමනා වෙන ප්‍රශ්නේ මම හිතන්නේ රසායන විද්‍යාව ප්‍රශ්නේ ඔයාලට උමනා වෙයි කියලා හිතනවා. ඒක නිසා මම 6 වෙනි ප්‍රශ්නෙට යන්න. හරිද? 6 වෙනි ප්‍රශ්නෙට යන්න. 6 වෙනි ප්‍රශ්නේ ඒ කොටසට යන්න. මේ විශ්වන පාඩමේ මේ ප්‍රශ්නෙට යන්න. හරි? ගාන හදන්න තියෙන නිසා මම ඒ කොටසට යනවා. මොකද ඒ කොටස ඔයාලට කෙරෙනවා අඩු වෙයි කියලා හිතනවා. හරි. එතකොට මේ කොටසට මම එනවා දරුවනේ. ඔබට හැකි විදිහට මගෙත් එක්ක මට කලින් පුළුවන් නම් හදාගෙන යන්න මේ ප්‍රශ්නෙට උත්තර ටික ලියන්න යන්න. මට කලින් ඔබත් උත්තර ටික ලියන්න. ඔබට කලින් පේපර් එක හම්බ වුණා. ඒ පේපර් එකට උත්තර ලියන්න ඇති කියලා බලාපොරොත්තු වෙනවා. හරි. ඕකේ. යම් ද්‍රාවකයක විවිධ ද්‍රව්‍ය දිය වේ. ඒ අනුව සෙල්සියස් 25 දී මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ජල ද්‍රව්‍යතාවය 53 ග්‍රෑම් වේ. ඒකෙදිම පොටෑසියම් සල්ෆේට් වල ජල ද්‍රව්‍යතාවය 12යි. වැඩිපුර දිය වෙන්නේ කවුද එහෙනම්? මැග්නීසියම් ක්ලෝරයිඩ්. වැඩිපුර දිය වෙන්නේ මෙන්න මෙයා. හරි. ඒ අනුව ද්‍රාවකයක් තුළ ද්‍රව්‍යයේ ද්‍රව්‍යතාවය කියන එක හඳුන්වන්න කියලා කියනවා. නිර්වචන ලියන්න තියෙන්නේ නේද? නිර්වචන ලියන්න තියෙනකොට ඔන්න ද්‍රව්‍යතාවය යන කුමක්ද නිර්වචන ඔබට මතක ඇති. හරි. එයා දැන් නිර්වචන ලියන්න පුළුවන් නේද මට? අපි මේව කතා කරලා වෙනව මේකෙදී නේද? කිසියම් උෂ්ණත්වයකදී
කිසියම් ද්‍රව්‍යයක නේද ද්‍රාවකයක් තුල කිසියම් ද්‍රාව්‍යක ද්‍රාවක ග්‍රෑම් 100ක් තුල නේද ද්‍රාවක ග්‍රෑම් 100ක් තුල දියවිය හැකි කිසියම් ද්‍රාව්‍යක උපරිම ද්‍රාව්‍ය ස්කන්ධයට අපි කියනවා එම උෂ්ණත්වයේ අදාළ ද්‍රාව්‍ය තුල අදාළ ද්‍රාවකය තුල අදාළ ද්‍රාව්‍යයේ ද්‍රාව්‍යතාවය ලෙස හඳුන්වයි. ඒ නිර්වචන හොඳට බලන්න. හරි. check your book right. නැත්නම් ටියුට් එකේ දෙනවා right. check කරලා right. check the tute. ඒක මම ඔබට වාර කරනවා නිර්වචන ලියා ගන්න. මම හදන්නේ මේකේ ගාන හදන්න right. දෙවෙනි ප්‍රශ්නේ. ඉදිහත උදාහරණය අනුව ද්‍රව්‍යතාවය කෙරෙහි බලපෑ ඇති සාධකයක් ලියන්න. විවිධ ද්‍රව්‍ය දියවේ යම් ද්‍රාවකයක විවිධ ද්‍රව්‍ය දියවේ. ඒ කියන්නේ උෂ්ණත්වය ඒකමනේ. හරි උෂ්ණත්වය ඒකමයි. ඒ කියන්නේ ද්‍රාව්‍යයේ ස්වභාවය තමයි ගන්න වෙන්නේ මෙතන නේද? ද්‍රාව්‍යයේ ද්‍රාව්‍ය වෙනස් වෙනකොට නේද? ද්‍රාව්‍යතාවය වෙනස් වෙනවනේ. ද්‍රාව්‍යයේ ස්වභාවය තුන්වෙනි සෙල්සියස් 25 පවතින ජලය හා භූමි තෙල් යන ද්‍රාවක වලින් 50 ගෙන එම ද්‍රව දෙකටම සීනි ග්‍රෑම් 5 ගානේ දිය කරාම ලැබෙන සීනි ජලයේ සීනි සම්පූර්ණයෙන්ම දී වෙන බව නිරීක්ෂණය කරලාදී ඒකෙදි මොන සාධකයේද බලපාලා තියෙන්නේ කියලා එතනදී අපිට නේද එකම ද්‍රාව්‍යයනේ දාලා තියෙන්නේ හරිද ද්‍රාවකය වෙනස් කළා තියෙන්නේ නේ එකකට ද්‍රාවකයේ විදිහට ජලය අරගෙන අනිකේ ද්‍රාවකයේ විදිහට භූමි තෙල් අරන්. ඒ කියන්නේ එතනදී මොකක්ද එහෙනම් ගන්න ඕන පුතේ ද්‍රාවකයේ ස්වභාවය නේ ද්‍රාවකයේ ස්වභාවය තමයි එතනදී බලපාලා තියෙන්නේ. හරි ද්‍රාවකයේ ස්වභාවය ඊළඟට ග්‍රීස් ජලයේ දිය නොවන අතර භූමි තෙල් වල දිය වේ. මේක තියෙන ගණනකට තියෙන්නේ ග්‍රීස් ජලයේ දිය නොවන අතර භූමි තෙල් වල දිය වේ. මේකට හේතුව නේද? ග්‍රීස් නිර්ද්‍රවීය වේ. හරිද? එතකොට ජලය ඇවිල්ලා ද්‍රවීයයි පුතේ. ජලය ද්‍රවීය වේ. හරිද? එතකොට නිර්ද්‍රවීය ද්‍රව්‍ය ද්‍රවීය ද්‍රව්‍ය තුල දිය නොවේ. ද්‍රවීයතාවය අසමානයිනේ. නිර්ද්‍රවීය ද්‍රව්‍ය ද්‍රවීය ද්‍රාවක තුල දිය නොවේ. හරි මම කියන වදන අහගෙන ඉන්න. නමුත් භූමි තෙල්ද නිර්ද්‍රවීය වේ. භූමි තෙල් නිර්ද්‍රවීයයි. හරි භූමි තෙල් ලැබෙදී මොකද්ද? නිර්ද්‍රවීයයි. භූමි තෙල් නිර්ද්‍රවීයයි. ග්‍රීසුත් නිර්ද්‍රවීයයි. හරි භූමි තෙල් වල ද්‍රවීයතාවය ග්‍රීස් වල ද්‍රවීයතාවය එහෙනම් එකට මොකද වෙලා තියෙන්නේ? සමානයි. එකට ද්‍රවීයතාවය සමාන වෙන කට්ටිය තමයි එකට දිය වෙන්නේ හොඳයි. හරි ආන් මේ කතන්දරේ තමයි මම මේ දුන්න වචන වලින්ම ලියුණා නම් හරි. ග්‍රීස් නිර්ද්‍රවීය වන අතර ජලය ද්‍රවීය වේ. එනම් ජලයේ සහ ග්‍රීස් වල ද්‍රවීය ස්වභාවයන් අසමාන වේ. එබැවින් ජලය තුල ග්‍රීස් දිය නොවේ. මේ රචනා ප්‍රශ්නේ ඔබට කැමති ප්‍රමාණයක් ලියන්න පුළුවන්. ඒකයි වෙනම කොළවල මේවා ලියන්න තියෙන්නේ. ඔබට කැමති විදිහට මේක විස්තර කරලා ලියන්න පුළුවන් දරුවනේ. හරි විස්තර කරලා ලියන්න පුළුවන්. එතකොට භූමි තෙල් නිර්ද්‍රවීය වන අතර ග්‍රීස්ත නිර්ද්‍රවීය වේ. නිර්ද්‍රවීය ද්‍රව්‍ය දියවන්නේ නිර්ද්‍රවීය ද්‍රාවක තුල පමණි. එම නිසා භූමි තෙල් තුල ග්‍රීස් හොඳින් දිය වේ. ආමේ කන්නාව ලියන්න ඕනේ. ඊට පස්සේ තමයි තියෙන්නේ ගාන. හරි ඊට පස්සේ තමයි දරුවනේ තියෙන්නේ ගාන. මෙන්න ගාන මම ගාන විතරක් මෙන්න මෙතනින් ක්‍රොප් කරගන්නවා. හරිද? මේකේ වීඩියෝ එක දැම්මහම වීඩියෝ එකකින් ආය උත්තර ටික නැවත සැරයක් බලා ගන්න. මට උපරිමයටම ඔබට මේ
උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නයි ඕනේ වැඩිපුර ප්‍රශ්න 50 සාකච්ඡා කරලා MgCl2 ග්‍රෑම් 30ක් හරි ඔන්න මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 30ක් කරගෙන පුතේ හරිද 25 දී ජලය දී කරලා ජලයත් එක්ක එකතු කරලා කෙලින්ම ද්‍රාවණ ග්‍රෑම් 100ක් හදනවලු ඔන්න පුතේ කේස් එක ද්‍රාවණ ග්‍රෑම් 100ක් එහෙනම් මේ MgCl2 ග්‍රෑම් 30යි නම් ද්‍රාවණ ග්‍රෑම් 100ක් හදන්න මේවා කීයක් ඕනද තව ජලය 70ක් එපාය 70යි 30යි එකතු වුණාම 100 හැදෙන්නේ තේරුණායි right එතකොට ඒක හරි ඒක කේස් එක නෑ මෙම ද්‍රාවණ සකස් කිරීමට භාවිත කරන උපකරණ දෙක අයියෝ ඒකත් ලේසියනේ ගාන කියවල මොන මගුලක්ද නේ හරි ඔය ද්‍රාවණ හදන්න ඕන කරන උපකරණ දෙක රසායනික තුලා ඕන වෙනවා හරි දෙවුම් බෝතලය ඕන වෙනවා පුනීලය ඕන වෙනවා පෙට්ටි දීසිය ඕන වෙනවා හරි පරිමාමිතික ප්ලාස්කු ඕන වෙනවා ඔය ටිකෙන් නේද කැමති උපකරණ දෙකක් ලියන්න පුළුවන් ඔයාට. එතකොට මම මේ Q1 රෙකෝඩින් එක නවත්සරයක් අහන්න පරිමාමිතික ප්ලාස්කු ඕන වෙනවා. හරි. එතකොට පෙට්‍රි දීසිය ඕන වෙනවා. ඒක පස්සේ ලියන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්ම පරිමාමිතික ප්ලාස්කුවක් ඕන වෙනවා. රසායනික තුලාවක් ඕන වෙනවා. දෙවුම් බෝතලයක් ඕන වෙනවා. ඔය තුනෙන් නේද? කැමති දෙකක් මුලින්ම ලියවනම් හරි. ඊට පස්සේ මෙන්න මේ සංයුතිය ස්කන්ධය අනුව ප්‍රතිශතයක් විදිහට ගණනය කරන්න කියලා කියනවා. එහෙනම් W අර ඉලක් W සමානයි සූත්‍රය තමයි මොකද්ද? ද්‍රාව්‍ය ස්කන්ධය මොකෙන්ද? මුළු ස්කන්ධයෙන් කොටසක් විතර නේද? එහෙනම් MgCl2 කීයක් තියෙනවද? ග්‍රෑම් 30යි මුළු ස්කන්ධය කීයද පුතේ? ග්‍රෑම් 100යි 30 බෙදීම 100 දෙයනේ 0.3යි කියලා උත්තරේ එනවා. ඒක ඉතින් මහලයක් පට්ටලේදී නේ. ආයි මහලයක් නෙවෙයි පට්ටම ලේසි කේක් කොටසක් නේ. අර තියඩි ටික පොඩ්ඩක් දැනගෙන ඉන්න වෙනවා. හරි. තියඩි ටික දැනගෙන ගියා වැඩේ යන්නක් නෑ. හරිම ලේසි. ඊළඟට ඒකේ B කොටස ඔයාට බෑ කියලා මම කිව්වා C කොටසත් ඔබට කරන්න බෑ දැනට right ඊට පස්සේ අපි 7 වෙනි එකට යන් කියන එක මට යන්නේ දිවින් වගේ හිතෙනවා 7 වෙනි එක කරමු කියලා හරිද 7 වෙනි එක ඔබ සෑම අතහරින්න බලන කාල ප්‍රස්තාවයක් කියලා නේද එහෙම හිතනවනේ බලමුකෝ අපි ඒක ඒ තරම් කියන තරම් අමාරුද කියලා නේ කියන තරම් යකා කලුද කියලා බලමු අපි 7 වෙනි එකේ 7 වෙනි එක කියන තරම් කලුද කියලා බලමු රේඛීය තිරස් මගක ගමන් කරපු බයිසිකලයක හරි VT ප්‍රස්ථාරයක් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් තමයි තියෙන්නේ බිඳුවෙන් පටන් ගන්නවා කොහොම ගිහිල්ලා නේද ප්‍රවේගය වැඩි කරන් ගිහිල්ලා 6 කියන ප්‍රවේගය අත් කර ගන්නවා තප්පර කීයකදීද 30කදී ඊට පස්සේ ඒ අත් කරගත්ත 6 කියන ප්‍රවේගයෙන් මෙතනින් එහාට වැඩි කරන්න ඒ 6 කියන එකෙන් තව තප්පර කීයක්ද 30 ඉඳන් 150 කියන්නේ 120ක් නේ 30ට නේද 120ක් වෙන්න 150න් 30ක් අඩු කරන්න එපා මේ දිගෙන්නේ එන 120ක් ඇතුළත කාලයේදී කාලයක පුරාවට මෙයා මොකද වෙන්නේ 6ෙන්ම යනවා ඊට පස්සේ C ලක්ෂයට ගියාට පස්සේ එතනින් එකපාරට රුස් ගාලා බ්‍රේක් ගහලා තව ඔන්න බලන්න මෙතන 150 මෙතන 180 වෙන්න ඇති 18 කියලා ඇති තව තප්පර 30කදී මෙයා මොකද වෙන්නේ පුතේ නතර වෙනවා එකෙන් නතර වෙලා බිඳුව වෙනවා ඕකේ රයිට් ඕකේ චලිතයේ ප්‍රස්ථාරයක නිරූපණයට අනුව පහත සඳහන් එක් කොටසේ චලිත ස්වභාවය සඳහන් කරන්න AB කොටස කියලා කියනවා මේ ඒකාකාර ත්වරණයක් නේ ප්‍රවේගය වැඩි වේගන යනවා නේ ප්‍රවේගය වැඩි වෙනවා කියලා කියන්නේ ඒකාකාර මොකද්ද ත්වරණයක් ප්‍රවේගය වැඩි කරනවා right රේස් කරනවා right
තොරණයක් වෙන්නේ නේද? රේස් කරනකොට ප්‍රවේගය වැඩි වෙන්නේ නේ. එහෙම නැත්නම් ඒකාකාරව ප්‍රවේගය වැඩි වෙයි. ප්‍රවේගය ඒකාකාරීව වැඩි වෙයි. එහෙම ලිව්වත් කමන්නේ. BC කොටස එක ගත්තාම නියත ප්‍රවේගයක් නේ. BC කොටසේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. නියත ප්‍රවේගයක්. හරි. CD කොටස ගත්තාම ඍණ තොරණයක් නේ. බ්‍රේක් ගහලා ඍණ තොරණයක්. එහෙම නැත්නම් ප්‍රවේගය ඒකාකාරීව අඩු වෙයි. ප්‍රවේගය ඒකාකාරීව අඩු වේගෙන යාමක් නෙවෙන්නේ නේ. ප්‍රවේගය ඒකාකාරීව අඩු වේගෙන යාමක් තමයි එතන වෙන්නේ. ඊට පස්සේ බයිසිකලයේ නියත ප්‍රවේගයෙන් ගමන් කර ඇති කාලය කොපමණද කියලා අහන අයියෝ. ඒක හොයන්න ඕනේ 150න් 30ක් අඩු කරනවා. 150 අඩු කිරීම 30 120යි. තප්පර 120යි කියලා තමයි එන්නේ. හරිද? ඊට පස්සේ බයිසිකලයේ A හා B කොටසෙන් නිරූපණය කරන චලිතයට අදාළව ගමන් කර ඇති දුර සොයන්න කියලා කියනවා. A හා B කොටසට අදාළව නේද ගමන් කර ඇති දුර හොයන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලය ගන්න ඕන කියන එක ඔබට සිහියේ රැඳෙන්න ඕනි. හරි. දුර හොයන්න වර්ගඵලය තමයි ගන්න ඕන. එහෙනම් ඒකෙදි AB කොටසේ වර්ගඵලය AB කියන්නේ දරුවනේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද දරුවනේ? භාගය වැඩි කිරීම ආධාරකය ඇවිදින් 30යි 30s හරිද? වැඩි කිරීම ලම්බෝස ඇවිදින් කීයද පුතේ? 6යි ms ඍණ 1 6යි ms ඍණ 1 s ඍණ 1ට s කැපිලා යනවා. හරිද? එතකොට මෙන්න මෙතන භාගෙට 6 කැපිලා ගියාම 3යි කියලා ගමු. 3 වරක් 30 ඇවිදින් 90යි මීටර් කියලා ඔබට උත්තරේ එනවා. අත උස්සන්න මේක හදද්දි මේ උත්තරේ ආපු අය මේක හදවුව කට්ටිය අත උස්සන්නකෝ. හදලා තියෙනවා. very good right. අඩුම මට කලින් හරි මේ උත්තරේ ගන්න. A හා B කොටසින් නිරූපණය වන ඒක තමයි දැන් අපි හැදුවේ. හරි. BC කොටසින් නිරූපණය කරන දුර අහනවා. BC කොටසෙන් නිරූපණය කරන දුර හොයන්න පුතේ මේ BC යට තියෙන මොකද්ද කරන්නේ? වර්ගඵලය තමයි හොයන්නේ. හරි. එහෙනම් BC කොටසේ දුර BC එවිදින් ඍජු කෝණාශ්‍රයක්නේ. දිග වැඩි කිරීම පළල. එතකොට 6යි ms ඍණ 1 පළල ඇවිදින් කීයද? 120යි s. එතකොට s ඍණ 1ට s මොකද වෙන්නේ දරුවනේ? කැපී යනවා. 120 ඒවා 6ක් බලන්න කීයද කියලා 720යි නේ. 12 වරක් 6 72යිනේ. මීටර 720ක් එනවා. බලන්න මේ උත්තරය ආවද කියලා. මට මොකක් හරි සුළු කිරීම වැරද්දක්ද කියලා බලන්න. හරි. මට මොකක් හරි වැරද්දක් වුණාද කියලා බලන්න. නැත්නම් මේ උත්තරය ආපු කට්ටිය අත උස්සන්න බලන්න. මේ උත්තරය ආපු කට්ටිය එතනදී භාග අනම්මනන්නේ නැහැ කෙලින්ම මේකෙදි වර්ගඵලය ගන්න තමයි තියෙන්නේ. ත්‍රිකෝණයක් නෙවෙයිනේ මේක. ගැටලුවක් තියෙනවා නම් පුතේ වහම කියන්න ඕනේ හොඳේ. ගැටලුවක් තියෙනම් වහම ඉදිරිපත් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔන්න ඒක ඒ කොටසේ ඒක හරි. අපි ඊළඟට ඉතින් ඉස්සරහට යනවා. හරි. C හා D කොටසේ නිරූපණය කරන චලිතයට අදාළව ගමන් කර CD කොටසේ දුර අහනවා. හරි. මම CD කොටසේ දුරත් අහන නිසා මෙතනම හදන්නම්. CD කොටසේ දුර එතන තියෙන්නේ ත්‍රිකෝණයක් නේද? එතන ත්‍රිකෝණයක් නම් භාගය වැඩි කිරීම එතන දරුවනේ ආධාරකය එතනත් 150 180 කියලා ගන්න 18 කියලා ගන්න 180 හරි. එතකොට 30යි හරිද? 30යිනේ. ඒ අතර දුර මේ දෙක අතර ગેප් එක හරි. 30යි 30 වැඩි කිරීම 6 නේ. එහෙනම් එතනත් ඇවිදින් කීයද? භාගයට 6 කැපුණාම 3යි. 3 වරක් 30 එතනත් කීයද දරුවනේ? 90යි කියලා ලැබෙනවා. හරි 90යි කියලා අපිට එතනත් මීටර ගාන ලැබෙනවා 90යි කියලා ලැබෙනවා right. මම හිතන්නේ ඒකත් ඔබට තේරෙන්නේ නැති. බලමු එතනින් තව ඉස්සරහට. එහෙනම් බයිසිකලයේ ගමන් කර ඇති මුළු දුර ගණනය කරන්න කියලා කියනවා. ඉතින් මුළු දුර හොයන්න කොහොමද එතකොට? මේ දුරවල් තුනම එකතු කරනවානේ. 90ට 720ට
90ක් එකතු කරනවා. එතකොට ඒ තුන එකතු කරාම කීයද එන්නේ? 90යි 90යි 180යි 180ට 720ක් එකතු කරාම 720ට 80ක් කියන 800යි 900යි නේ. ඔක්කොම මීටර 900ක් එනවා මං හිතන්නේ. බලන්න මීටර 900ක් ආව කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න. මේ තුන එකතු කරාම මීටර 900ක් ආවා නේද? ඒක ලියලා හදන්න ලස්සන ලියන්න ඕනේ. මම මේ උත්තරේ දැම්මට ලස්සන ලියන්න ඕනේ. හරි? හරි. මුළු දුර සමානයි. හරි. මුළු දුර සමානයි. හරි කියලා වගන්ති ලියන්න මුළු දුර සමානයි. හරි. 90 ධන 720 ධන 90 කියලා දැම්මා. සමාන ලකුණු දාලා 900යි කියලා ලිව්වා. ආන් එහෙම උත්තර ලියන්න ඕනේ. බිම්පල්ලෙන් දාන්න බෑ. මෙහෙම උත්තරේ ලියන්න ඕනේ. හරි. මෙහෙම උත්තරේ ලියන්න ඕනේ. හරි. ඊළඟට බලමු අපි ඊළඟ එකේ තව තුනක් right. නිව්ටන් 10ක නියත බලයක් තප්පර 30 ඉඳන් 150 දක්වා නේද? මේ පදවන්නා විසින් දකුණු දිශාවට යොදන්නේ නම් හරි. නිව්ටන් 10ක නියත බලයක් 30 ඉඳන් 150 කියලා කියන්නේ අර එකම ප්‍රවේගයෙන් ගියපු වෙලාවනේ. එකම ප්‍රවේගයෙන් යනවා කියන්නේ ත්වරණයක් නැහැ කියන එකනේ. ත්වරණයක් නැහැ කියලා කියන්නේ බාහිර අසමතුලිත බලය බිඳුවයි කියන එකනේ. හොඳට ගන්න. ත්වරණයක් නැහැ කියලා කියන්නේ F සමානයි m එකකින් A කියන කෙනෙක් නැහැ. ඒ කියන්නේ ත්වරණය නැහැ කියන එක. ඒ කියන්නේ බලයක් නැහැ කියන එක. ඒ කියන්නේ බාහිර බලයක් නැහැ. අසමතුලිත බලයක් නැහැ. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි යොදන බලය ප්‍රතිරෝධී බලයට මොකද වෙන්නේ? සමානයි. යොදන බලය ප්‍රතිරෝධී බලයට සමාන වෙච්චහම මොකද වෙන්නේ? ඇත්තටම සංප්‍රයුක්ත බලයක් නැති වෙලා යනවා. සංප්‍රයුක්තයේ බිඳුවයි කියලා කියන්නේ එතනදී බලයක් ක්‍රියා කරන්නේ අර කලින් ගියපු ගානටම ඔහේ යනවා. එතකොට 10ක බලයක් මේ කාලෙදී එදිනවා නම් බයිසිකලයේ මත ක්‍රියා කරන මුළු ප්‍රතිරෝධී බලය මෙයා යෙදුම් බලය 10යි ප්‍රතිරෝධී බලයක් තියෙනම් කීයක් වෙන්න ඕනද? 10ක් වෙන්න ඕන. ඒක දිශාව මොකක්ද වෙන්න ඕන? ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දෙසට කියලා එන්න ඕන. මම ඒක දරුවනේ මෙන්න මෙතන ඔබට නිකන් ඇඳලාම පෙන්නන්නම්. හරි. දැන් මෙතන බයිසිකලයක් කියන සීන් එකක් නේ තියෙන්නේ. මෙන්න බයිසිකලයේ රෝද දෙක. හරි. මෙන්න බයිසිකලයේ රෝද දෙක. මේක මෙහාට යනවා කියලා අපි හිතමුකෝ. right. එතකොට මෙයා ඉස්සරහට යොදනවා කියලා හිතමුකෝ අපි. හරි. ඉස්සරහට නිව්ටන් 10ක බලයක් යොදනවා කියමුකෝ. ඒ කියන්නේ එයාගේ බලය කියන්නේ සංප්‍රයුක්තයේ බිඳුව වෙන්න නම් හරි. සංප්‍රයුක්තයේ බිඳුව වෙන්න නම් ආපස්සටත් කීයක් යදෙන්න ඕනද? ආපස්සට මුළු ප්‍රතිරෝධී බලයක් කීයක් යදෙන්න ඕනද පුතේ? නිව්ටන් 10ක්ම යදෙන්න ඕනිනේ. එතකොටනේ මේ 10ට මේ 10 මොකද වෙන්නේ? කැපිලා ගිහිල්ලා බිඳුව වෙන්නේ. එහෙනම් දැන් ඉතින් පැහැදිලි ගාන හදන්න දෙයක් නැහැ නේද? ප්‍රතිරෝධී බලය සමානයි නිව්ටන් කීයද? 10යි. දිශාව ඇවිල්ලා කොහෙද? දිශාව ගමන් දිශාවට ප්‍රතිවිරුද්ධව. හරි. ගමන් දිශාවට විරුද්ධ දිශාවකට දාන්නයි තියෙන්නේ. ඇඳලත් පෙන්නුවට කමක් නැහැ. ඇඳලත් පෙන්වන රචනා ප්‍රශ්නයක්නේ. රචනා ප්‍රශ්නයක මේ වගේ රූපයක් ඇඳලා පෙන්වුවා කියලා කවුරුත් ගහන්නේ බයින්නේ තු මොකද මේක ඇඳි කියලා අහන්නෙත් නැහැ. හරි. ඇඳලා පෙන්නන්න. ඔබට අවශ්‍ය විදිහට හොඳට ඉඩ අරගෙන ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට අවශ්‍ය විදිහට හොඳට ඉඩ අරගෙන පැහැදිලිව ලියන තරමට ඔබට ලකුණු ලැබීමේ ඉඩකඩ වැඩි. හරි. එහෙම තමයි එතකොට මේක අපි හොයන්න තියෙන්නේ. ඊළඟට ළමා උද්‍යානයක සීන් එකක් තියෙනවා. හරි. ඒ ළමා උද්‍යානයේ සීන් එකත් අපිට ස්කාල කරලා ඉමු. හරි.
ළමා උද්‍යානයක පහළට රූටා යාම සඳහා සකස් කොට ඇති. මම මේ ප්‍රශ්න ටික අපිට ඔක්කොම හරි මේ ළමා උද්‍යානයේ ප්‍රශ්නේ මම ගන්න බලන්නම් මෙන්න මෙතනට. පහළට රූටල යන අර ස්ලයිඩින් බෝඩ්ස් තියෙන රූටල ලෑල්ල කියලා කියන right සකස් කර ඇති මීටර එකක් දිග යතුගා හොඳින් සුමටනය කරන ලද සුමට පෘෂ්ඨයක් ලෑල්ලක් තියෙනවලු මේක එච්චුස කිල්ලු තියලා තියෙන්නේ එම් ස්කන්ධයක් තිබිච්ච සුමට විදුරු බෝලයක් මෙන්න මේ බෝලයක් තියෙනවලු ඒකේ ස්කන්ධය එම්ලු නිදහස් කරනවලු ලෑල්ල දිගේ මේක ගිහිල්ලා කියුට එනවලු හරිද ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් මෙතනට මීටර දෙකක් යනවලු හරි ඕක තමයි වෙන්නේ පීහිදී විදුරු බෝලයේ විභව ශක්තිය සඳහා ප්‍රකාශනයක් ලියන්න විභව ශක්තිය සමානයි mgh නේද mgh දීලා තියෙන අකුරුම තමයි තියෙන්නේ ප්‍රශ්නයක් නෑ mgh මේක ලියන්නයි තියෙන්නේ මේකට බෝලය q දක්වා පැමිණ නැවත r දක්වා ගමන් කිරීමේදී සිදුවන ශක්ති විපර්යාසය දක්වන්න කියලා කියනවා එතකොට මේක q දක්වා ඇවිල්ලා r දක්වා යෑමේ සිදුවන ශක්ති විපර්යාසය විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් වෙන එක තමයි වෙන්නේ නේද විභව ශක්තිය අර උඩ තිබිච්ච විභව ශක්තිය ඊතලයක් දාලා මොකද්ද චාලක ශක්තිය බවට පරිවර්තනය වෙන එක තමයි වෙන්නේ. ඔයාලා කෙටියෙන් ලියන්න එපා. ඔයාලා විභව ශක්තිය ඊතලයක් චාලක ශක්තිය කියලා ලියන්න. එච්චරයි. ඊගාවට Q හිදී බෝලේ ප්‍රවේගය v නම් Q වලදී මේ බෝලේ Q වලට ආවහම ඒකෙදී මේ බෝල් එකේ ප්‍රවේගය v නම් පුතේ බෝලය සතු චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් දී ඇති සංකේත ඇසුරින් දක්වන්න. එහෙනම් මේ වෙලාවේ තියෙන චාලක ශක්තිය අර ඉස්සෙල්ලා තිබිච්ච උඩම තිබිච්ච විභව ශක්තියට මොකද වෙන්න ඕන? සමාන වෙන්න බෑනේ. එහෙනම් ඒ ප්‍රකාශනයක් විදියට දක්වන්න කියලා කියන්නේ. ප්‍රකාශනයක් විදියට දක්වනකොට මම මේ පැත්තෙන් දාන්නම්. විභව ශක්තිය සමාන වෙන්න ඕන මොකටද? චාලක ශක්තියට දරුවනේ විභව ශක්තිය ඇවිදින් mgh කියලා අපිට ආවනේ ඒක සමානයි චාලක ශක්තියද සූත්‍රය තමයි භාගයක් mv වර්ගය හරි ආ චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා නේ කියන්නේ හරි මෙච්චර ඕනේ නැහැ right කෙලින්ම ඒකට උත්තරය කෙලින්ම චාලක ශක්තිය සමානයි මොකද්ද භාගයක් mv වර්ගය මේක තමයි ඔකේ තුන්වෙනි එකට උත්තරේ හොඳේ අච්චර දේවල් ඕනේ නැහැ තුන්වෙනි එකට මෙච්චරයි උත්තරය මේක දැම්මා හරි මේක දැම්මා p සිට r දක්වා බෝලයේ සම්පූර්ණ චලිතය දැක්වීමට vt ප්‍රස්ථාරයක් අඳින්න කියලා කියනවා මේවා සරල දේවල් චුටි දේවල් අනේ හරි එතකොට මෙතන t මෙතන v හරිද උඩ ඉඳන් පල්ලෙහාට එනකොට උඩ ඉඳන් පල්ලෙහාට එනකොට ටික තමයි v වැඩි වෙන්නේ ප්‍රවේගය වැඩි වෙන්නේ නේ ප්‍රවේගයේ ටික විද්‍යුවෙන් පටන්ගෙන වැඩි වේගන ඇවිල්ලා ඔය q වලදී උපරිම ප්‍රවේගයක් එනවනේ පුතේ නේද q වලදී උපරිම ප්‍රවේගයට එලා යනවා ඊට පස්සේ ඒ එකම ප්‍රවේගයෙන් මේක මොකද වෙන්නේ ඉස්සරහට යනවා එකම ප්‍රවේගයෙන් ඉස්සරහට ගිහිල්ලා නතර වෙනවා එයාලා කාලයක් දීලා තියෙනවද නැහැ එතකොට මෙන්න මෙතන තමයි p වලදී පොසිෂන් එක 0යි එතකොට මේකෙදි q වලදී පොසිෂන් එක
ඊට පස්සේ මේක තමයි දරුවනේ R වලදී මේක පොසිෂන් එක. පැහැදිලිද කිව්ව එක? P Q R වලදී පොසිෂන් එක කොහොම තමයි චේන්ජ් වෙන්නේ කියන එක මතක තියාගන්න ඕනේ. මම හිතන්නේ ඒක ඔබට පැහැදිලි වෙන්නට ඇති කියලා හිතනවා. හරි. පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. right එක හරි. ඊට පස්සේ ඒකේ C කොටසත් ටක් ගාලා කරලම හරි අපි ඉස්සරහට කියන්නේ C කොටස කරලා මම මෙතනින් නතර කරනවා. හරි. ඉතිරි ප්‍රශ්න ටික අපි වීඩියෝ එකකින් බහුවර්ණ ටික රැඳෙන වීඩියෝ එකක් තියෙනවා ඒකත් දානවා. C කොටසට යන දරුවනේ අපි C කොටස අලුත් කොටසක්. මුහුදු පතුලේ සෝනාර උපකරණය සම්බන්ධ සිගින් එකක් තමයි තියෙන්නේ. බලමු. අතිධ්වනි තරංග සම්ප්‍රේෂණයට සෝනාර ගන්නවා. නැවක සිට මුහුදු පතුලට යවන ලද අතිධ්වනි තරංග සම්ප්‍රේෂණය වී පරාවර්තනය වී කාල පරතරය තප්පර 4යි 1440යි. මේක මම කපාගෙන ඉන්නම්කෝ බාන හදන්න. අතිධ්වනි තරංගය සම්බන්ධයෙන් අපිට සමීකරණයක් ලියන්න පුළුවන් මෙන්න මේ වගේ. හරි. වේගය සමානයි ගමන් කළ දුර බෙදීම කාලය. වේගය සමානයි දුක නේද? එතකොට දැන් මෙතනදී තරංගයේ වේගය ඇවිදින් කීයද? 1440යි. දුර ඇවිදින් කීයද පුතේ? පරාවර්තනය වෙලා නෑ ආයේ මෙහෙම ගිහිල්ලා හැප්පිලා ආයෙනවන්නේ. එහෙනම් 2h නේ. දෙවාරක් h නේ 2h. ඒකට ගත වෙච්ච කාලය තප්පර 4යි. තප්පර 4ක කාලයක් ගත වෙනවා. එහෙනම් පළවෙනි එකකින් අහන්නේ මොකද්ද? ඔබ යොදා ගන්නා නේද? ප්‍රකාශනයක් ලියන්න. දැන් මේ සිට මුහුදු පතුලට ඇති දුර සෙවීමට නේද? එතකොට මෙන්න මෙතනදී 2h කියලා එනවා. ඒ කියන්නේ එතකොට මේකෙදී වේගය වැඩි කිරීම කාලය බෙදීම 2. ඒ කියන්නේ දුර සමානයි කොහොමද ඒක අපි හොයන්නේ? වේගය අදාළ කාලයෙන් වැඩි කරලා මොකද කරන්නේ පුතේ? කාලයෙන් වැඩි කරලා 2කින් බෙදනවානේ. 2කින් බෙදන එක තමයි කරන්නේ. ඔහොම තමයි ප්‍රකාශනය. දැන් මේකට ආදේශ කරන්නයි තියෙන්නේ. වේගය විදිහින් 1440යි. ms දින එක. කාලය විදිහින් 4s. බෙදනවා කියන්නේ 2කින්. දැන් බලන්න s ඍණ එකට s මොකද වෙන්නේ? කැපෙනවා. 2කට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. 1440 ඒවා 2ක්. 2880යි මීටර කියලා උත්තරය එනවා. ඔක තමයි උත්තරේ. එතකොට දුර හොයන්න ගම ඔන්න දුරත් දැන් හෙව්වා. පාර තරංග වල සංඛ්‍යාතය කුමක්ද? අදෝධ්වනි කියලා කියන්නේ හර්ට්ස් 20000ට වඩා අඩු ඒවාට. හරි. එහෙනම් ඒක යටින් ලියන්න පුළුවන් ඕන නැත්නම් මම මෙතන ලියන්නම්. හරි. හර්ට් 20ට වඩා අඩු තරංග වලට තමයි කියන අදෝධ්වනි කියලා. අතිධ්වනි කියලා කියන්නේ මොකද්ද? හර්ට්ස් 20000ට වඩා වැඩි ඒවට. 20ට වඩා අඩු නම් අදෝධ්වනි, 20000ට වඩා වැඩි නම් අතිධ්වනි. හරි. එමයි කියන්නේ. ඊට පස්සේ සංඛ්‍යාතය මත රඳා පවතින ධ්වනි ලාක්ෂණිකය කොහොමද කියලා අහනවා. තාරතාවයනේ පුතේනේ. සංඛ්‍යාතය මත රඳා පවතින තාරතාවය කියන ලාක්ෂණිකය. අනේ ලීසි ප්‍රශ්න නේද?
රූලෙන් දෙකින් ලියන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. ඒ අතරේ ඉතින් පොඩි ගාණක් දෙකක් හදන්නත් තියෙනවා. ඒ ඔය විදිහට තමයි ඔබට මේ විභාග පේපර් එකත් ඔහොම තමයි පුතේ. විභාග පේපර් එකත් ඔහොම තමයි. ඉතින් ඔහෙ ලියන්න තියෙන්නේ. ලියන්න ඔය වගේ ගණන් හදන්න බැලන්ස් කරපු පේපර් එකක්. අතන මේ පේපර් එකත් බැලන්ස් පේපර් එකක්. හරි. මේකේ ලේසි ඒවා තියෙනවා ටිකක් අමාරු කියලා හිතන ඒවා තියෙනවා. මේක මේ පේපර් එක හරිම හොඳ පේපර් එකක්. බැලන්ස් පේපර් එක. එතකොට මම ඔබට දෙනවා වැඩක්. මොකක්ද දන්නවද? දැන් අද මම මේ කතා කරපු ප්‍රශ්න තියෙනවානේ. මම කතා කරපු ප්‍රශ්න ටික ඔක්කොම මම කතා කරපු ටික මම මෙතනදී මේ වීඩියෝ එකේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොටම ඔබ ෆුල් ස්කැප් වල උත්තර ලියන්න ඕන. මේ වීඩියෝ එක බලලා හරි ලියන්න කමන්නේ ප්‍රශ්නයක් නෑ රයි. පිළිවෙලට ලස්සනට ප්‍රශ්න අංක දාලා උත්තර ලියන්න ඕන. විශේෂයෙන් රචනා ප්‍රශ්න වලට. ඊට පස්සේ ඒ විදිහට හරි උත්තර ලියලා හරියට උත්තර ලියලා පිළිවෙලට ලස්සනට ලියලා ෆොටෝ ගහලා මට එවන්න ඕන. WhatsApp කරාට කමක් නෑ. හරි. පුළුවන් නම් PDF එකක් කරලා WhatsApp කරන්න. හරි. එහෙමත් කමක් නෑ. හරි. ඒතර මේ ප්‍රශ්න වලට නැවත ඒ කියන්නේ මේමයි. එකම ප්‍රශ්නෙට දෙපාරක් අයියෝ කලින් ලිව්වනේ ආයෙ ලියන්න ඕනේ නෑ කියන මතේ ඉන්න එපා. ඒක බොහොම වැරදි මතයක් පුතේ. කලින් ප්‍රශ්නයක් වුණත් කමන්නේ. මේ ප්‍රශ්නෙට නේද? තව පාරක් ලියන්නවත් තව පාරක් ලියන්න. අතින් ලිව්වා කියන එකේ කවදාවත් හානියක් වීමක් වෙන්නේ නැහැ. අතින් දෙපාර නෙමෙයි තුන් පාර නෙමෙයි හතර පාර නෙමෙයි 20 පාරක් හරි කමන්නේ ලිව්වට කමක් නැහැ. තේරුණාද පුතේ? ලිව්වට කමක් නැහැ කියන එක මතක තියාගන්න. ඔබ ලිව්වොත් ඔබට තියේවි. මේක ඇවිල්ලා ඔබේ විභාග කියන එක හැම වෙලේම ඔළුවේ තියාගන්න. අඩේ මම මේ පාඩම් කරන්නේ අම්මගේ විභාගයට නෙමෙයි. මම මේ පාඩම් කරන්නේ අප්පච්චිගේ විභාගයට නෙමෙයි. මම මේ පාඩම් කරන්නේ මගේ විභාගයට. උන්ට තියෙන විභාගයක්. හරි. ඔයා පහ වසරේදී මහන්සි වෙච්ච එක මෙතනදී වැඩක් නෑ. ඇත්තටම පහ වසරේ විභාගෙ කිසිම ඇගීමක් නැති විභාගයක්. කොහෙටවත් අවශ්‍ය නැති විභාගයක්. නමුත් දැන් මේ O level කියන එක සෙල්ලම් නෑ. O level කියන එක වැඩේ නේද? O level සමත් වීම මත තමයි ඔයාගේ A level සිහිනය තීරණය වෙන්නේ. ඉතින් දරුවනේ හොඳට මතක තියාගන්න ඔබට හොඳ ඉස්කෝලේකට යන්න පුළුවන්. හරි. ඒ වගේම නේද මේ වගේ කාරණාවලදී ඔබට O level කියන එක අතිශය වැදගත් වෙනවා. හොඳ ආරම්භයක් ගන්න පුළුවන් සරසවි ප්‍රවේශයකට. හරි. ඉතින් මේ කාරණාත් එක්ක ඔබේ විභාගයේ ඔබ සමත් වෙන්න ඕනේ. ඔබ වැඩ කරන්න ඕනේ. ඔයා වැඩ කරොත් ඔයා නේද? ඔයා විභාගෙට හොඳට මුහුණ දෙන්න පුළුවන් මේ පුතේ. හරි. ගැටලු තියෙනවා නම් අහන්න. මගේ WhatsApp අංකේ ඕන වෙලාවක විවෘතයි. ඔයාලට ඕන ප්‍රශ්නයක් සර් මේක කරන්න කොහොමද කියලා අහන්න. මම අඩුමතරේ වොයිස් කට් එකක් හරි දාලා උත්තරේ ගන්න විදිහ කියනවා. හරි. එහෙනම් දරුවනේ අදට අපි පේපර් ක්ලාස් එක නිමා කරන මම හිතන්නේ ප්‍රශ්න ගොඩක් මම අද කතා කරා. හරි. වැඩි වෙලාවක් ගත්තේ නෑ මේ ඉක්මනට කරගෙන ගියා. හරි මේකේ බහුවර්ණ ටිකේ සාකච්ඡාව වෙනම වීඩියෝ එකකින් අප්ලෝඩ් වෙනවා. හරි. එතකොට ඒ ටික ගැන ඔයාලට කොහොමත් හෙට දවසේ 10 වගේ වෙන්න කලින් වීඩියෝස් ටික ඔක්කොම අප්ලෝඩ් වෙලා තියෙයි පුතේ. එහෙනම් දරුවනේ ඔබ සැමට සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. ගැටලු තියෙනවා නම් මට එවන්න ඕන. සහ මම දුන්න වැඩේ දැන් කරලත් මට එවන්න ඕන. හරි. කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් දරුවනේ සුබ රාත්‍රියක් වේවා.